නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියන ඊටමත් පහන් හැඟුමින් මා සූදානම් වෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේව සිරස FM පන්සිල් මළුවට වැඩම කරන්නට යයි ආරාධනා කිරීමට. උන්වහන්සේ අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. ඉතින් දුර්ලභ අවස්ථාවක් අපිට අදත් මුණ ගැහිලා තියෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්න, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් යම් පාඨයන් තව කෙනෙකුට කියන්න ඔබ දන්නවා. හැබැයි සමහර විට උන්වහන්සේ වදාළ ඒ මාර්ගයේ ඔබ නොයන කෙනෙක් වන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේම ඒ මාර්ගය තුල ඔබ යනවා දැකීමමයි. එහෙමනම් අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වක ආරාධනා කරනවා මේ දුර්ලභ දහම් සාකච්ඡාවට මුල පුරන හැටියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දැනුම් දුන්න ආකාරයට මේ සමාජයේ බොහෝ දෙනා මානසිකව විවිධ අපහසුතාවයන්ට පත් වෙලා තියෙන විවිධ ගැටලුත් එක්ක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ජීවිතයම තමයි අපි මේ හැම තැනකදීම දකින්නේ. අපේ ස්වාමීන් වහන්සේ චත්ත මානවකයන් උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ගාථා රත්නයන් පිළිබඳව අපි ශ්‍රවණය කොට තිබෙනවා. එහි තිබෙන්නා වූ උතුම් බව පිළිබඳව පැහැදිලි කර දෙන්නටයි මා ඔබ වහන්සේට ආරාධනා කරන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. චත්තමානවක ගාථා පිළිබඳව සාකච්ඡා කරනකොට අපි පහුගිය අවස්ථා දෙකක් පන්සිල් මළුව තුලින් සාකච්ඡා කළා මේ තෙරුවන් සරණ පිළිබඳව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කාරණාව තවත් අගේට ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ චත්තමානවක ගාථා පිළිබඳව සාකච්ඡා කරන එක. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කොට වදාළ ගාථා තුනක් තමයි මේ මුල් ගාථා තුන. එහෙමයි. මේ චත්තමානවක විමාන වත්තුව සඳහන් වෙන්නේ විමානවත්තු පාළියේ මහාරථ වර්ගයේ තුන්වෙනි විමානයේ හැටියට. තුන්වෙනි විමාන වත්තුව. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේක ශ්‍රී මුක දේශනාවක්. කාටවත් මේක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙමෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ත්‍රිපිටකයේමයි තියෙන්නේ මේක. සරණ යාම පිළිබඳව සරණ යාමෙන් ලැබෙන උතුම් ඵලය පිළිබඳව මෙතනින් පැහැදිලි කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ කාරණාව විස්තර කර ගැනීම සඳහා අපි චුට්ටක් කෙටියෙන් සඳහන් කළොත් මේ චත්තමානවක ගාථාවල නිදාන කතාව ආරම්භය කොහොමද සිද්ධ වුණේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටපු කාලේ භාග්‍යවතුන් වහන්සේ සෑම උදෑසනකම මහා කරුණා සමාපත්තියට සමවැදෙන ලෝකෙ දිහා බලනවා. දවසකට දෙපාරක් බලනවා, උදේටයි හවසටයි. හොඳයි ස්වාමීන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ එදා බලනකොට උන්වහන්සේට මේ චත්ත කියන මානවකයා දකින්න ලැබුණා. තරුණයෙක්. මේ තරුණයා අද දවසේ මරණයට පත් වෙන බවත් භාග්‍යවතුන් වහන්සේ දන්නවා. නමුත් ඔහු සරණ පිහිටපු කෙනෙක් නෙමෙයි. ඒ වුණාට පෙරපින් තියෙන කෙනෙක්. අද භාග්‍යවතුන් වහන්සේගේ පිහිට ලැබුණොත් නිරේක උපදින්නේ නැතුව සුගතියක උපදින්න තරම් පින් තියෙන බව භාග්‍යවතුන් වහන්සේ හොඳටම දන්නවා.
ඒ නිසා අද මැරෙන්න ඉන්න පුද්ගලයාට පිහිට වෙන්න භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. එහෙමයි. මේ චත්ත කියන මානවකයා සේතව්‍ය නගරයේ තමයි ජීවත් වුනේ. සේතව්‍ය නගරයේ හිටපු බ්‍රාහ්මණයෙකුට හිටපු එකම පුතා චත්ත. සුදුසු කාලයේ වෙනකොට මේ තාත්තා පුතා උත්කට්ටා කියන නුවර පොක්කර සාති කියන බ්‍රාහ්මණය ගාවට යවුවා ශිල්ප ඉගෙන ගන්න. එහෙමයි. බොහෝ පින් තියෙන කෙනෙක් මේ වේද ශාස්ත්‍ර ඉගෙන ගන්න වසර 12ක් විතර කාලයක් යනවා සම්පූර්ණ හදාරන්න. නමුත් ඊට වඩා කෙටි කාලයකින් මෙයා මේ ටික ඔක්කොම හදාරනවා. කම්මැලි නැති කෙනෙක්, දක්ෂ කෙනෙක්, පෙර පින් තියෙන කෙනෙක්. ඒ නිසා ශාස්ත්‍රයේ හදාරලා ඉවර වෙලා ගුරුවරයාගෙන් අහනවා ආචාර්යතුමනි මට ශිල්ප උගන්වපු නිසා ඔබ වහන්සේට මං කුමකින් සංග්‍රහ කළ යුතුද? එහෙමයි. ඒ වෙලාවේ ආචාර්යවරයා සඳහන් කරනවා දරුව මේ සංග්‍රහ කරන ගුරු පඬුර ඒ පුද්ගලයාගේ වත්පෝසත්කමේ හැටියට තමයි තීරණය වෙන්නේ. එහෙමයි. ඒ නිසා ඔබ කහවණු 10කින් ගුරු පඬුරක් ලබලා දෙන්න කියලා. ඒ කියන්නේ මෙයා වත්පෝසකත්කම් තියෙන කෙනෙක්. එහෙමයි. නැති කෙනෙකුගෙන් ඒ තරම් මුදලක් ගන්න නැතුව ඇති. මෙයා සඳහන් කරනවා ආචාර්යතුමනි මන් දෙමව්පියන් මුණ ගැහිලා ඒ ගුරු පඬුරත් අරගෙන එන්නම් කියලා. එන්නම් කියලා පිටත් වෙලා යනවා. ඉතින් මව්පියෝ මුණ ගැහුණට පස්සේ මව්පියන්ට හරි සතුටුයි ගොඩක් කාලෙකින් පුතා දැකලා. දෙමව්පියොත් එක්ක දරුවත් ඒ මාතෘ පීතෘ සෙනෙහස ලැබමින් කටයුතු කළා. ටික වෙලාවක් ඉඳලා මතක් කළා පියාණන්ට මට මේ ගුරු පඬුර සඳහා මේ තරම් මුදලක් අවශ්‍යයි. එහෙමයි. ඒක මම දැම්මම දීලා එන්නම්. එතකොට මට හැමදාම මව්පියෝ ගාව ඉන්න පුළුවන්. ඊට පස්සේ දෙමව්පියෝ සඳහන් කළා දැන් යන්න එපා. දැන් මේ හවස් කාලේ රැ වෙන්න පුළුවන්. හෙට උදේ පිටත් වෙන්න. තාත්තා කහවණු ටික අරගෙන පොදියක් බැඳලා තියලා තිබ්බා. හැබැයි මේක ආරංචි වුණා හොරුන්ට. ඒ නිසා හොරු තීරණය කළා හෙට චත්ත මානවකයා මේ කහවණුත් අරගෙන උත්කට්ටානුවරට පිටත් වෙනවා මගදී මරලා කහවණු ගමු කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ඒක දන්නවා. අර උදේ දැක්කා ඒක මහා කරුණා සමාපත්තියෙන්. මෙයා පහුවදා උදේම පිටත් වුණා. අරගොල්ලෝ මග රැකලා හිටියා. භාග්‍යතුන් වහන්සේ ඒගොල්ලෝ ඉන්න තැනට කලින් භාග්‍යතුන් වහන්සේ මග ගහක් මුල වැඩ හිටියා. මේ මානවකයා දැක්කා බුදුරජාණන් වහන්සේ. අඳුරනවා. නමුත් සරණ ගිහිල්ලා නැහැ. එහෙමයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දැකලා ළඟට ගිහිල්ලා කතා කළා. කතා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මානවකයාගෙන් ඇහුවා ඔබ තෙරුවන් ගැන මොනවද දන්නේ කියලා. මෙයා සඳහන් කරනවා නෑ මම මොකවත්ම දන්නේ නැහැ තෙරුවන් ගැන. පන්සිල් ගැන මොනවද දන්නේ කියලා ඇහුවා. ස්වාමීනි ඒකෙන් මට මොකවත් දන්නෙත් නෑ මම. එහෙමයි. ඉගෙන ගන්න කැමතිද කියලා ඇහුවා. ඊට පස්සේ මෙයා සඳහන් කරනවා මට කුමන ප්‍රයෝජනයක් ලැබෙනවද ඒක දැනගත්තාම. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තෙරුවන් සරණ ගියහම එයාට ලැබෙන ප්‍රයෝජනය දේශනා කළා. එහෙමයි. අපි දැන් මේ ප්‍රයෝජන ගැන කලින් සාකච්ඡා කරලා තියෙනවා. සඳහන් කරාම මෙයා බොහෝම සතුටින් ස්වාමීනි මම ඒක ඉගෙන ගන්න කැමතියි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අපි නිතර භාවිතා කරන මේ ගාථා 3 මෙයාට ඉගෙනුවා. ඒක එයාට පාවිච්චි කරන්න පහසු වෙන විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ මේ උගන්වලා තියෙන්නේ. මෙයා හරි සතුටින් මේක ඉගෙන ගත්ත ප්‍රඥාවන්තයෙක් නිසා මෙයාට මේ ගාථා ටික හොඳට මතක හිටියා. මෙයා එතන ඉඳලා ගමන පිටත් වුණේ මේ ගාථා කියා රත්නත්‍රයට ගරු කරමින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ අතරතුර මගදී හොරු අනිමට සමාවන්න ඔබ වහන්සේ වෙනත් වෘත්තියක් පුහුණු කරමින් හිටපු කෙනෙක්. ශනිකව ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ තරුණයෙක් මේ. ශනිකව කොහොමද ස්වාමීන් වහන්සේ මේ දේවල් මෙහෙම වෙනස් කරලා එහෙම ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් උනේ ස්වාමීන් වහන්සේ? දැන් මෙයා මේ තමන්ගේ ආගමක් නැත්නම් යම් ධර්මයක හිටියනම් ඒක වෙනස් කරගත්තා නෙමෙයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ඇහුවා සරණ යන්න කැමතිද කියලා. මෙයා ඇහුවා මට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? එහෙමයි. ඒ වෙලාවේ පැහැදිලි කරලා දුන්නා මෙන්න මෙහෙම ප්‍රයෝජන ලැබෙනවා. සරණ ගියපු කෙනා නිරේට යන්නේ නැහැ. ඒකට මෙයාට භාග්‍යතුන් වහන්සේ සෑහෙන විස්තරයක් කරන්න ඇති. සංසාරේ තියෙන භයානකත්වය, සසරින් මිදෙන්න ඕනේ හැටි, මිදෙන ක්‍රමය, මේ සියලු දේවල් මෙයාට පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරලා තමයි තෙරුවන් ගැන කියලා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මෙයා තීරණය කරනවා එහෙමනම් මේ මම මෙතෙක් ඉන්න මිත්‍යා දෘෂ්ටියෙන් මට කවදාවත් මේ සුගතියකට යන්න බෑ. ඒ නිසා මේක තමයි හරි පාර. එයා අර අවබෝධය තුලින් තමයි තීරණය කරන්නේ හරි පාර මේකයි කියලා. ඒ අවබෝධය ඇති වෙච්ච නිසායි මෙයාට ශ්‍රද්ධාව උපදින්නේ. එහෙමයි. සඳහන් කරනවා ඒක බින්දින්න බැරි ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. සංසාරි පිණුත් තිබුණා එයාට. ස්වාමීන් වහන්සේ දැන් එහෙම බින්දෙන්න බැරි ශ්‍රද්ධාවක් කෙනෙක් තුල ඇති වෙන්නේ සංසාරගත පිං තියෙන්න ඕනේ. සසර පිං තියෙනවා. එහෙමයි ස්වාමීන්. මෙයාට මුලින් ඉඳලා මේ පිං තියෙන කතාව කියවෙනවනේ. මොකද අර වසර ගානකින් ඉගෙන ගන්න ඕන ශිල්පත් මෙයා කෙටි කාලයකින් හදාර ගන්නවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා සංසාරේ හොඳට පිං තියෙනවා. අනික බුදුරජාණන් වහන්සේ මෙයාව දකින්න ඒත් මෙයාගේ සංසාරේ ලොකු පිනක් තියෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට අපිට හොඳ උදාහරණයක් සඳහන් කරන්න පුළුවන් ආලවක සූත්‍රයෙන්. ආලවක යක්ෂයා 12 අවුරුද්දක් තිස්සේ මිනිසු කෑවා. රජුරෝ
තමන්ගේ ජීවිතේ බේරගන්න හිරගෙවල් වල හිටපු සියලු දෙනාම යක්ෂයාට බිල්ලට දුන්නා. ඊට පස්සේ නගරයේ හිටපු සියලුම දරුවෝ කිසිම දෙයක් තේරෙන්නේ නැති ඉපදිලා දවස් දෙකක් ගත වෙච්ච දරුවෝ යක්ෂයාට යවුවා. ඒක ආරංචි වෙච්ච දෙමව්පියෝ දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලා දරුවා ලැබෙන්න කලින් නගරයෙන් පිටත් වුණා. බොහෝ දෙමව්පියෝ දරුවත් අරන් පිටත් වුණා. මොකද ටිකක් ලොකු දරුවෝ යක්ෂයාට දෙන්නේ නැහැ. පුංචි දරුවෝ දෙන්නේ. නමුත් සඳහන් කරනවා දෙමව්පියෝ දරුවොත් අරගෙන ගිහිල්ලත් බිහි කරන්න කලින් නගරයෙන් පිට වෙලා ගිහිල්ලත් 12 අවුරුද්දක් යක්ෂයාට දෙන්න තරම් දරුවොත් හිටියා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සෑහෙන කාලයක් මහ මිනිස්සු හිරගෙවල් වල ඉවර වුණාට පස්සේ දරුවෝමයි දෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේත් වැඩ හිටියා. නමුත් රජ්ජුරුවන්ගේ පුතා තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. නගරේ එක දරුවෙක්වත් නැහැ. ඉන්නේ රජ්ජුරුවන්ගේ පුතා විතරයි අලුතෙන් ඉපදිලා. රාජපුරුෂයෝ කියනවා මහරජ ඔබේ දරුවා විතරයි ඉන්නේ දැන් වෙන එක දරුවෙක්වත් නැහැ මොකද කරන්න කියලා. එහෙමයි. සඳහන් කරනවා දරුවන්ට නම් දෙමව්පියෝ ප්‍රියයි තමා. හැබැයි ඊට වඩා මගේ ජීවිතේට මම ප්‍රියයි. මගේ ජීවිතේ වෙනුවෙන් මගේ දරුවා වුණත් හෙට දෙන්න කියලා. ආන් ඒ දරුවා යක්ෂයාට හෙට දෙන්න නියමිතයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අලව් කුමාරයාව තමයි දැක්කේ මොහුට පිහිට වෙන්න මං වඩින්න ඕන කියලා. 12 අවුරුද්දක්ම යක්ෂයා දරුවෝ කෑවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැක්කේ නෑනේ. එහෙමයි. දැක්කා නොදන්නව නෙමේ පින් තිබ්බා අලව් කුමාරයාට. එහෙමයි. ඒ නිසායි හෙට උදේ දරුවා ගේන්න කලින් භාග්‍යතුන් වහන්සේ අද හැන්දෑවේ ආලෝක විමානයට වැඩියේ. එහෙනම් සසර විශාල පිනකුත් තියෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගෙන් එහෙම පිහිටක් ලබන්න. හොඳයි. අපේ දුවා දරුවන්ට අපි කලින්ම මතක් කළා අද පන්සිල් මළුව පිළිබඳව අද විශේෂ දවසක්. විශේෂයෙන්ම විභාගවලට සූදානම් වන දුවා දරුවන්ට දෙමව්පියන්ට තමන්ගේ ජීවිතය කොහොමද ධර්මයෙන් පෝෂණය කරගන්නේ කියන මාවත අපි ඔබට පෙන්වනවා. අපේ ස්වාමීන් වහන්සේ අර දරුවා චත්තමානවකයා අර ආකාරයට බුදුරජාණන් වහන්සේගෙන් මේ ගාථා පාඨයන් තුනුරුවන් පිළිබඳව විශාල ශ්‍රද්ධාවක් උපදවාගෙන ඒ ගාථා පාඨයන් ඉගෙනගෙන මේ ගාථාවන් කියමින් මාර්ගයේ ගමන් කරන අවස්ථාව ගැනයි ඔබ වහන්සේ අපට සඳහන් කළේ. මෙයා මාර්ගයේ ගමන් කරනකොට හොරු මෙයා වට කරගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් මෙයා හොරු ගැන සැලකිල්ලක් නැහැ. මෙයාට මේ තුනුරුවන්ගේ ගුණය පිළිබඳව අචල ප්‍රසාදයක් තියෙනවා. ඒ ප්‍රසාදය නිසා හොරු ගැන මේගොල්ලෝ හොරු කියලා දැනගෙන ඉන්නත් නැතුව ඇති. මෙයා කෙලින්ම ඉස්සරහටම තමන්ගේ පාඩුවේ ගමන් කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ හැංගිලා හිටපු හොරෙක් තමයි මෙයාට නොපෙනී ඉඳලා ඊතලයකින් විදින්නේ. මෙයා මැරිලා වැටෙනවා. සඳහන් කරනවා මේ නිින්දෙන් අවදි වුණා වගේ. මෙයා ගිහලා තව්තිසාවේ තමයි ඉපදෙන්නේ කියලා. නිින්දෙන් පිබුදුන කෙනෙක් වගේ මෙහි මරණයටපත් වෙනවා සමගම තව්තිසාවේ පහළ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සඳහන් කරනවා විමානය යොදුන් 30ක් කුසයි කියලා. යොදුන් 30ක් කියලා කියහම සතපුම් 300 ගන්නකට වඩා වැඩි. ඒ වගේම පළලයි. අනික මේ විමානයේ ඝන රත්තරන් විමානයක්. එතකොට මෙයාට අවශ්‍ය පරිවාර දිව්‍යාංගනාවෝ සහ සේවක දෙවිවරු මේ විමානයේ මෙයා පහළ වෙනකොට ඉන්නවා. එහෙමයි සර්. ඒගොල්ලෝ එහි සූදානම් වෙලයි ඉන්නේ. ඒ විමානේ තමයි පහළ වෙන්නේ. දැන් කට්ටියට ආරංචි වෙනවා චත්තමානෝක මග මරලා කියලා. පොක්කරසාති බ්‍රාහ්මණතුමත් අඬාගෙන මගට එනවා. එහෙමයි. දෙමව්පියොත් අඬාගෙන දරුවා මරලා ඉන්න තැනට යනවා. විශාල පිරිසක් එකතු වෙනවා. ප්‍රදේශවාසී ඥාතීන් මේ ආරංචියට. සියලු දෙනාම මග අයිනේ සෑයක් හදලා දරුවා ආදාහනය කරන්න සූදානම. ආන් ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ දන්නවා මම දැන් මෙතෙන්ට වැඩියොත් මේ රැස් වෙලා ඉන්න පිරිසටත් මහත් වූ යහපතක් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනික මම මෙතෙන්ට වැඩියහම මේ චත්ත මානවක දිව්‍ය පුත්‍රයා මට වන්දනා කරන්න මෙතෙන්ට එනවා. එතකොට ඇස් පනාපිටම මේයට ප්‍රත්‍යක්ෂයි මොකද්ද වුනේ කියලා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ඒ නිසා භික්ෂුන් වහන්සේලා පිරිසකුත් සමග මේ පිරිස ඉන්න ප්‍රදේශයට වඩිනවා. වැඩලා භාග්‍යතුන් වහන්සේ ගහක් ළඟ වැඩ ඉන්නවා. සඳහන් කරනවා චත්තමානක දිව්‍ය පුත්‍රයා තමන්ගේ විමානයත් අරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට වැඩියා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දිව්‍ය පුත්‍රයාත් විමානයේ ඉන්න සියලු දෙනාමත් එනවා. විමානයත් එක්කනේ එන්නේ. මෙයා විමානෙන් බැහැලා සියලුම මිනිසුන්ට පේන්න. විමානයත් පේනවා, දෙවිවරුත් පේනවා. පේන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මත නලල තියලා වන්දනා කරලා වාඩි වෙනවා. එතකොට තමයි අර පිරිස බලන්නේ කවුද මේ ආශ්චර්යමත් දෙවියා පුදුම ආලෝකයක් මේ ශරීරයෙන් විහිදෙනවා. විමානයත් ඒ වගේ 30 යොදුන් විමානය 20 යොදුනක් පමණ විමානයෙන් විහිදෙන ආලෝකය පැතිරෙනවා කියලා සඳහන් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සතුපුම් විශාල ප්‍රමාණයක් 20 යොදුනක් කියලා කියන්නේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඒ විදිහට විමානයක් සහිතව වඩින මේ චත්තමානවකයන් එවැනි දර්ශනයක් දකින්නට තරම් එදා ඒ නුවරවැසියන් ජීවත් වෙච්ච නුවරවැසියන් ස්වාමීන් වහන්සේ කුසලෙන් පොහොසත් අය නේද? අපි අද සමාජයට එහෙම දෙයක් දර්ශනීය වෙන්නේ නැහැනේ ස්වාමීන් වහන්සේ. දුර්ලභයි නේ කාරණේ. දුර්ලභයි. එහෙමයි. ඒ අයටත් පිං තිබුණා. මොකද මෙතනදී මේ විශාල පිරිසක් සරණ යනවනේ. එහෙමයි ස්වාමීන් මේ වහන්සේ. සිද්ධිය නිසා. එතකොට ඒ අයටත් විශාල පිනක් තියෙනවා මෙතනදී සරණ ලබන්න.
එතකොට සඳහන් කරනවා චත්තමානවක දිව්‍ය පුත්‍රයාගේ ශරීරයේ පැලඳලා තිබිච්ච ආභරණ අද නම් ගැලෙව්වොත් ඒ ආභරණ ටික ඔක්කොම ගලවලා තිබ්බොත් කරත්ත 60කට පටවන්න ඕන කියලා. සම්පූර්ණ රන් ආභරණ රන් මැණික් වගේ ආභරණ කරත්ත 60ක පටවන්න ආභරණ පැලඳගෙන ඉන්නේ කියලා. එහෙමයි. ආභරණ වල කොච්චර ආලෝකයක් තියෙන්නේ නැද්ද? ඒ වෙලාවේ තමයි අර පිරිස ඇවිල්ලා අහන්නේ මේ ස්වාමීනි කවුද මේ මෙතන විශේෂ ගාථා රාශියක් සඳහන් කරනවා අපි ඉදිරියට ඒ ටික සාකච්ඡා කරමු. හොඳයි. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ මානවකයා තමයි අර ආදාහණය වෙන්නේ. මෙයාගේ දේහය තමයි අර පිච්චෙන්නේ. එහෙමයි ස්වාමීන් දැන් වහන්සේ. මේ ආදාහන ගාවට මේ වැඩලා තියෙන්නේ. එයාගේ දේහය අර තියෙන්නේ. එතකොට මෙයා මෙහෙ ගියේ කොහොමද? එතකොට මේ මානවකයාගෙන්ම භාග්‍යතුන් වහන්සේ අහනවා. අහනකොට මෙයා උත්තර දෙනවා. ඒක ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන විශාල පිරිසක් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ඉතින් මේක තමයි මේ කෙටියෙන් නිදහන කතාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගාථා 24ක් විතර මේ විමානවත්වයේ තියෙනවා. මම හිතන්නේ අපිට පන්සිල් මළුවෙන් ඒ ටික සාකච්ඡා කරන්න පුළුවන් වෙයි ඉදිරියට. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ කාරණාව තුල මේ තෙරුවන් සරණ යෑමේ මොනතරම් ආරක්ෂාවක් තියෙනවද කියන එක අපිට පැහැදිලි වෙනවා. එතකොට චත්තමානවක කියන කෙනා දීර්ඝ කාලයක් භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා හිටපු කෙනෙක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අචල ශ්‍රද්ධාවෙන් මේ සරණ ගිහිල්ලා කෙටි කාලයක් ගත වුණේ. එහෙමයි. හැබැයි හරියටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව පිළිගත්තා. පිළිගත්තා විතරක් නෙමෙයි පිළිපැද්දා. එතනයි මේ ආරක්ෂාව හැදුනේ. එහෙනම් යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින්. යමෙක් බුදුන් සරණ ගියා නම් අපායක යන්නේ නැහැ කියන කාරණාව එතනින් ප්‍රත්‍යක්ෂ කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි මේ චත්තමානවක විමානවත්වයේ කෙටිම කතාව. කෙටියෙන් අපි බොහොම සඳහන් කළේ. ස්වාමීන් වහන්සේ දැන් එතනදී චත්තමානවකයන්ට ලොකු අදිෂ්ඨාන ශක්තියක් තිබුණා නේද ස්වාමීන් වහන්සේ? දැන් බුදුරජාණන් වහන්සේ මේ චත්තමානවකයන්ගේ පෙර කුසලය දකිනවා. සහ මේ මොහොතේ ඔහු මරණයට පත්වන දකිනවා. ඒ වගේම තුනුරුවන් සතු ගුණය අවබෝධ කරගැනීමේ මහා දුර්ලභ ගුණයක් මේ මානවකයා තුළ තිබෙන බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නවා. ස්වාමීන් වහන්සේ දැන් මේ අදිෂ්ඨාන ශක්තිය මෙතනදී මේ පිළිබඳවත් කතා කිරීම වටිනවා. මම හිතන්නේ මේ සමාජයට අද අවශ්‍ය වන්නේ මේයි. පුංචි පුංචි දේවල් වලට සියල්ල වෙනස් කරගන්නා සමාජයක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් පිළිබඳව දැඩි අදිෂ්ඨානයක් උන්වහන්සේගේ වචනය පිළිබඳව ලොකු අදිෂ්ඨානයක් ඇති කරගත්තේ තරුණයා පිළිබඳව ස්වාමීන් වහන්සේ ධර්මානුකූල පැහැදිලි කිරීම මේ මොහොතේ ඉතාමත් වටිනවා මම හිතන්නේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම. මෙතන තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රද්ධාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ වූ ශ්‍රද්ධාවක්. නිවැරදි අවබෝධයක්. එහෙමයි. පූර්ණ විශ්වාසයක්. භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළා නම් ඒ එසේමයි. බුදුමුවින් දේශනා කළා නම් එහි වරදක් ඇත්තෙම නැති බවට මෙයා ළඟ තියෙන උපරිම විශ්වාසය නිසා තමයි මෙයා භාග්‍යතුන් වහන්සේගේ ගුණ ටික දරන්න සූදානම් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද මෙයාට පංචශීලයක් දේශනා කළා. මෙයා පන්සිල් එසේම පිළිගත්තානේ. ඒ ආකාරයෙන්ම පිළිගත්තා. අදට වෙලා තියෙන දේ ගැන කල්පනා කළොත් අපි ඒ කාරණාව හොඳට දන්නවා මේ කරුණු. අකුසල් බවක් දන්නවා සමහරලාට පන්සිල් කඩන එක. දන්නවා වුණත් අපි පන්සිල් කැඩෙනවා අපි අතින්. එහෙම වෙන්නේ ශ්‍රද්ධාව නෑ අපි ගාව. ශ්‍රද්ධාවේ හිගයක් තියෙනවා. නැතුව නෙමෙයි ශ්‍රද්ධාව මදි. ඒ මදි නිසා භාග්‍යතුන් වහන්සේ එපා කියලා තිබුණට අපට අවශ්‍ය වෙනකොට කපටිකමක් ඇති වෙලා අපි ඒක කඩනවා. කෛරාටිකකමක් එනවා. ඒ නිසා අපි සිල් කැඩීම අපි අතින් නිතර සිද්ධ වෙනවා. එහෙමයි. ශ්‍රද්ධාව නැති නිසායි ඒක වෙන්නේ. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ ඉදිරියට අපිට පැහැදිලි කර දේවි මේ වැඩසටහනේ ඉදිරියේදී විශේෂයෙන්ම චත්තමානවකයන්ට පැහැදිලි කරන ලද මේ ගාථා රත්නයන් පිළිබඳව පැහැදිලි කරගත යුතුයි. මං හිතන්නේ අපි ඊළඟ පියවරට යන්නට කලින් අපේ ස්වාමීන් වහන්සේ වැඩසටහන් කිහිපයකදීම අපිට පැහැදිලි කර දුන්නා. වැඩසටහන් දෙකකට උන්වහන්සේ වැඩම කරා. බුදුරජාණන් වහන්සේව ජීවමාන සංඥාවෙන් අපි දැකීම කියන කාරණේ. එතකොට ඔබට යම් යම් අර්බුදේදා පැමිණියා. ස්වාමීන් වහන්සේට ඒ ප්‍රශ්න ඉදිරිපත් කර පහදා දෙන්නට යයි ඔබ යෝජනා කරා. එවැනි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව ජීවමාන සංඥාවෙන් දකිමින් උන්වහන්සේට පුද පූජා කිරීම උන්වහන්සේට ශ්‍රද්ධාවෙන් Tamanගේ නිවසේ තබන බුද්ධ පූජාව ඒ වගේම ගිලන්පස පූජාවන් ආදී තැබීම කියන කාරණය පැහැදිලි කරද්දී බොහෝ දෙනෙක් යම් යම් ප්‍රශ්න ගොනු කරලා තිබුණා. එක ගැටලුවක් තමයි ස්වාමීන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව සකස් කරලා පූජා කරනවා. ඉන් අනතුරුව ඒ බුද්ධ පූජාවට කළ යුතු කාරණය පිළිබඳව මං හිතන්නේ එය ඉතාමත් හොඳින් මේ අවස්ථාවේ පැහැදිලි කර ගැනීම ස්වාමීන් වහන්සේ වැදගත් වෙනවා. මේකට හොඳම උදාහරණයක් පැහැදිලි කරන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ධම්ම දායාද සූත්‍රය. එහෙමයි ස්වාමීන් වහන්සේ.
අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩියා. එහෙම. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා ඉවරයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වළඳලා ඉතුරු ආහාර තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා කැමතිනම් මේ ඉවත දාන ආහාර ප්‍රමාණයක් තියෙනවා. එහෙම. ඉවත දාන ආහාර ප්‍රමාණය. කැමතිනම් වළඳන්න. එහෙම නැත්තම් ප්‍රාණීන් අඩු වතුරක පා කරලා දාන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නැත්තම් නිල් තනකොළ නැති බිමක මේ ආහාර ටික දාන්න. වළඳන්නේ නැත්තම්. එහෙමයි. එතන දේශනා කරනවා වළඳන්න කැමතිනම් වළඳන්න. වළඳන්න නැත්තම් ශ්‍රේෂ්ඨයි. කැමතිනම් වළඳන්න නැත්තම් ශ්‍රේෂ්ඨයි. ඒ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි දේශනා කරනවා. එහෙමයි. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් වළඳනවා. අනික් ස්වාමීන් වහන්සේ තීරණය කරනව නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ආමිෂයට මම දාසයෙක් වෙන්නේ නැහැ. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයටයි දාසයෙක් වෙන්නේ. එහෙමයි ස්වාමීන් ඒ වහන්සේ. නිසා මට මේ ආහාර එපා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට මෙතනින් අපිට ගොඩක් දේවල් කියනවා. මොකද භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ නැහැ මේ ආහාර තියෙනවා මේවා අනුභව කරලා නැත්තම් වළඳලා ඉතුරු ප්‍රමාණය සතෙකුට දෙන්න. එහෙමයි. ඒක සුනකයෙකුට දෙන්න නැත්තම් වඳුරෙකුට දෙන්න භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළේ නැහැ. ප්‍රාණීන් අඩු ජලයක දාන්න එහෙම නැත්තම් නිල් තනකොළ නැති බිමක දාන්න. එහෙමයි දේශනා කළේ. එහෙම සඳහන් කළේ දැන් අර හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බුද්ධ පූජාවට මොකද කරන්න කියන එහෙමයි ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ. සාමාන්‍යයෙන් අපේ ගෙදර අපි බැහැරලන ද්‍රව්‍ය තියෙනවනේ. ඉවත් කරන ද්‍රව්‍ය. එහෙමයි. ආන්ගේ ඉවත් කරන ද්‍රව්‍ය ඉවත් කරන්නාසේ බුද්ධ පූජා ඉවත් කරන්න කියලායි සඳහන් කරන්නේ. එහෙම නූනොත් මොකද අපිට ඉවත් කරන්න වෙනවා භාග්‍යතුන් වහන්සේ ළඟ ආහාර නරක වෙනකන් තියලා තියන්න බෑ. එහෙමයි අපි ස්වාමීන් වහන්සේ. පූජාව කළා ඉවත් කරන්න ඕනේ. හැබැයි හරියටම ජීවමාන බුද්ධ සංඥාව තියෙන කෙනෙක් ඒ ආහාරය ඉවත් කරන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා. එහෙමයි. දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමාන නිසානේ අපි ආහාර තැම්පත් කළේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගල් වැලි මැටි ගිහලා හිතුවනම් අපි ආහාර තැම්පත් කරලා වැඩක් නැහැනේ. එහෙමයි. එහෙනම් ජීවමාන නිසා තැම්පත් කළා. යම් වෙලාවක් අපි කාලය ගත්ත භාග්‍යතුන් වහන්සේ වළඳනකම් දැන් ආහාරය ඉවත් කරන්නයි තියෙන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඉතුරු ආහාර ටික මං ඉවත් කරන්නද මට අවසරද මේ ටික ඉවත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා තමයි ගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අහලා අරගෙන අර විදිහට බැහැර කරලා දානවා. ඒ කියන්නේ ගෙදර අනිකුත් බැහැර කරන ද්‍රව්‍ය බැහැර කරන ද්‍රව්‍ය බැහැර කරන විදිහට එහෙමයි. මේකත් බැහැර කරලා දානවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කාරණාවේදී පැහැදිලි කරන්න ඕනේ මේ සමහර කෙනෙක් හිතනවා මේක සතෙකුටවත් දුන්නොත් එහෙමයි. හොඳ නැද්ද කියලා. නිකම්ම යනවට වඩා සතෙකුටවත් දුන්නොත් හොඳ නැද්ද කියලා. එහෙම වුණොත් අපි හරියටම බුද්ධ පූජාව තිබ්බද කියන සැකයක් එනවා. එතකොට අපි එකම පූජාවෙන් දෙකක් කරගන්නයි ලෑස්ති වෙන්නේ. අපි උදාහරණයක් හැටියට සඳහන් කළොත් ස්වාමීන් වහන්සේලා දෙනමක් අපේ ගෙදරට දානෙට වැඩියා. දැන් අපේ කල්පනාව තියෙනවා මහා සංඝයාට දානයක් පූජා කරගන්න. ඒ හින්දා දානෙ සකස් කරගෙන ගිහිල්ලා උන්වහන්සේලාට පූජා කරනවා සාංගික කරලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාංගික කරලා පූජා කරලා අපි ඒක ගන්නවා. ඒක අරගන්නේ ගෙදර සත්තු ඉන්නවා සුරතල් සත්තු ඒගොල්ලන්ට දෙන්න. එහෙම සංඥාවක් නේ. එතකොට ස්වාමීන් වහන්සේලාටත් පූජා කළා සත්තුන්ටත් දුන්නා. දාන දෙකයි. නමුත් එතකොට උන්වහන්සේලා වැළඳුවාද? උන්වහන්සේලා මන් දුන්න දේ වැළඳුවා නම් මට සත්තුන්ට දෙන්න දෙයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේට පූජා කරපු දානි ටික භාග්‍යතුන් වහන්සේ වැළඳුවා නම් මට තව කෙනෙකුට දෙන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරන ලදී කතාවත් එක්ක එතනදී අර ස්වාමීන් වහන්සේලාට පැහැදිලි කරන දේ නොවලඳ අන්නේ නම් ශ්‍රේෂ්ඨයි කියන කාරණය. එතනට එහෙම හේතුවක් තිබුණාද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ඒ ආහාරයේ විශේෂත්වයක් බුදුරජාණන් වහන්සේ උදෙසා කැප කළ ආහාරයේ විශේෂත්වයක්. භාග්‍යවතුන් වහන්සේ උදෙසා කැප කරපු ආහාරය භික්ෂුන් වහන්සේලා වළඳලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර විට උන්වහන්සේලා ආහාර නැතුව වැඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේගේ දේ වැළඳුවේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ එපා කියලා දේශනා කළෙත් නැහැ. කැමතිනම් වළඳන්න. වළඳන්න නැත්නම් හොඳයි. ඒ ආහාරයේ තියෙන සුවිශේෂී බව. එහෙමයි. ඒ නිසා ඒ ආහාරය කවුරුවත් එදා වළඳලා නැහැ භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින්. වළඳපු නැති භික්ෂුවම ශ්‍රේෂ්ඨයි. එහෙමයි ස්වාමීන් මේකට කාරණාවක් සඳහන් කළොත් සමහර තැනක අපේ රටේ සමහර තැනක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශාල වශයෙන් දානි හදනවා. සමහරලාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අරමුණු කරලා දම් පූජා කරන තැන්වල එහෙමයි ස්වාමීන් වහන්සේ. හාල් සේරු 32ක්ම උයනවා. දලදා මාලිකා තව බොහෝ තැන්වල හදනවා ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇතැම් තැන්වල එහෙම කරනවා. එහෙමයි. බොහෝ තැන්වල කරනවා දන්නවා. හාල් සේරු 32ම උයනවා. වෑංජන වර්ග ඒ වගේම හදනවා. හැබැයි හදලා ඉවර වෙලා බුද්ධ පූජාවක් තියලා අපරාධ මේ ආහාර විසි කරන්නේ හාල් සේරු 32ක්නේ. විශාල ආහාර ප්‍රමාණයක්. නැවත වතාවක්
ඒ සේවක මඩුල්ලට ඒ ආහාරයට දෙනවා. ඇයි මේවා විසි කරන්නේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අත්හැරපු ප්‍රමාණය මොකක්ද කියන එකයි හිතන්න වෙන්නේ. ওই භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි අත්හැරපු ටික අපි අත්හැරලා නැහැ එතන. අත්හැරලා නැහැ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. අනික් කාරණාව තමයි තව ටිකක් දවස් යනකොට දැන් අර ඒ සේවක මඩුල්ල කෑම හදන අය සියලු දෙනාම දන්නවා බොහොම ප්‍රණීතවත් මේ ආහාරය හදනවනේ. සියලු දෙනාම දන්නවා මේක ආපහු අපි වෙනුවෙන්ම එනවා. එතකොට මේ ආහාරය හැදෙන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් නෙමෙයි යටිහිතේ වංචාවක් තියෙනවා අපි වෙනුවෙන්මයි. එතකොට ඒක බුද්ධ පූජාව නිකන් නාම මාත්‍රික වෙනවා පින් සිද්ධ වෙන ක්‍රියාව කොයිතරම් දුරට සම්පූර්ණ වෙනවද කියන කාරණාව ආපහු හිතන්න වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද අනිත් එක තමයි එකම දේ අපිට දෙපාරක් පූජා කරන්න බෑනේ. එහෙමයි. දැන් අපි කියමු අපි අපේ තාත්තට සරමක් ගෙනහිල්ලා දෙනවා. බොහෝම ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා තාත්තේ මං තාත්තට මගේ පළවෙනි පඩියෙන් සරමක් ගෙනාවා. තාත්තා මේක පාවිච්චි කරන්න කියලා තාත්තට පිළිගන්නවලා වඳිනවා. වැඳලා තාත්තා ඒක පැත්තකින් තිබ්බට පස්සේ අපි අරගෙන ගිහිල්ලා ආපහු ඒක අපේ ගෙදරින් තියාගන්නවා. ඒ තියාගන්නේ ඊළඟ අවුරුද්දෙත් නැත්නම් ඊළඟ පඩියටත් තාත්තට මේ සරමම ගෙනල්ලා දෙනවා. එතකොට තාත්තට හම්බෙච්ච සරමක් නැහනේ. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේට අපි පූජා කරපු දානයක් නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ළඟ තියලා අපේ ප්‍රයෝජනෙට අපි අරගෙනයි තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කොයිතරම් වටිනා දෙයක් පූජා කළත් මෙතන තමයි අත්හැරීම තියෙන්නේ. එහෙමයි. සමහරවිට අපි ලක්ෂයක් වටිනා සලුවක් භාග්‍යතුන් වහන්සේට පූජා කළා වෙන්නේ. හැබෑම ජීවමාන බුද්ධ සංඥාව අරන් පූජා කළා නම් ඒ සලුව ඊට පස්සේ අයින් කරලා අහක දාන්නයි වෙන්නේ. නැත්තම් මං අස් කරලා නැහැ. එහෙමයි. වටිනවා කියලා මං අරන් තිබ්බනම් ඒක භාග්‍යතුන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා නම් මේකට කරන්න ඕනේ මොකද්ද කියලා අපිට කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් උග්ග සිටුතුමා රත් හඳුන් ආසනයක් භාග්‍යතුන් වහන්සේට පූජා කළා. පිළිගත්තා. පිළි අරගෙන භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා අඟල් දෙකේ කෑලි වලට කඩන්න කියලා. බුදුරජාණන් වහන්සේ. මොකද ආසනේ කැප නැහැ. රත් හඳුන් ආසනය. සිටුතුමාට පින් සිද්ධ වෙන්න ඕනේ හින්දා පිළිගත්තා. පිළි අරගෙන සංඝයාට ප්‍රයෝජනවත් වෙන්න ඕනේ නිසා අඟල් දෙකේ කෑලි වලට කඩලා බෙහෙත් සඳහා උරච්චි කරගන්න කියලා දේශනා කළා. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් අවසර හම්බුණා ආසනයට මොකද කරන්න ඕනේ කියලා. නමුත් අද භාග්‍යතුන් වහන්සේගෙන් අපිට අවසර හම්බෙන්නේ නැහැ මේ පූජා කරපු දෙයට මොකද කරන්න ඕනේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේක පරිභෝග කළා හා සමානව අපි එකස් කරන්න ඕනේ. ඒකයි කලියුත්. අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ. ධර්ම දානය උතුම්ම දානයක්. ඔබ දන්නවා ඒ පිළිබඳව. තව කෙනෙක්ව ඒ මාර්ගයට ගන්න ඔබට පුළුවන් නම් ඔබ ඊටමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කළා වෙනවා. මේ මොහොතත් සුදුසුම වේලාවක් වනවා ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියාව කිරීම සඳහා. ඉතින් මේ පිළිබඳවත් ඔබට මතක් කරමින් අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගෙන් මා තවත් ගැටලුවක් යොමු කරන ඔබ අපට යොමු කරන ලද ගැටලුවක් ගරු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව ජීවමාන සංඥාවෙන් දැකීම මගේ නිවසේ මේ මොහොතේ මගේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටිනවා කියන හැඟීමෙන් අපි උන්වහන්සේට පුද පූජා සත්කාර කරන විට සම්නස කාර්ය බහුලත්වය නිසා සමහර විට කෙනෙක්ට නිවසේ අඛණ්ඩව ඒ කාර්ය කරන්නට බැරි වෙන්නට පුළුවන්. ස්වාමිනාස එවැනි මොහොතක කුමක්ද අපිට ධර්මයෙන් කියන්නට පුළුවන් දේ ධර්මයෙන් ලැබෙන පිටිවහල. මොකද බුදුරජාණන් වහන්සේ අපිත් එක්ක එහෙම වුණා කියලා අමනාප වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිට කාර්ය බහුල වෙන්න පුළුවන්. අපි දවස් කීපයක් ගෙදර නැහැ වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා අපිට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අපිට ඉඳලා පූජාව කරගන්න තිබුණා නම් කුසල් රැස් වෙනවා. එහෙමයි. නමුත් ගෙදර ඉන්න බැරි වුණා, අද පූජාව තියන්න බැරි වුණා. එහෙම කියලා කවදාවත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිද්ධ නොවෙන්නේ භාග්‍යතුන් වහන්සේ අපිත් එක්ක කිසිම අමනාපයක් ඇති වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට අමනාප නැහැනේ. එහෙනම් කවදාවත් අමනාපයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒක බැරි වුණා කියලා මට වරදක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ එතනදී වක්‍රාකාරව හෝ කෙනෙක්ගේ හිතේ ඇති වුණොත් මගේ බුදුරජාණන් වහන්සේ මගේ නිවසේ වැඩ සිටිනවා මම සත්කාර කරනවා දවල් කාලයේ හෝ සවස් කාලයේ බැරි වෙනවා ඒ ක්‍රියාව සිද්ධ කරන්න එතනදී යටිහිතේ එක්තරා අවස්ථාවක මතුවුනොත් ජීවමාන බුදුහාමුදුරුව මගේ නිවසේ නෑනේ කියන එක. ඒකෙන්ද මේක හරියට සාධාරණීකරණය කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? එවැනි අවස්ථාවක මා බුදු පියාණන් වහන්සේ සම්බන්ධව කොහොමද සිතන්න ඕනේ? උන්වහන්සේ පිටතට වැඩම කරා කියලා අපි සිතනවාද? කොහොමද හිතන්නේ ස්වාමීන් වහන්සේ? හිත ඇතුලේ ওই වගේ ගැටලුවක් එනවා නම් අපි දැන් දන්නවා හෙට දවසේ අපි කවුරුවත් ගෙදර නැහැ. එහෙමයි. එහෙනම් හෙට බුද්ධ පූජාව තියන්න හැටියක් නැහැ. තමයි ජීවමාන බුදුරජාණන් වහන්සේටමනේ පූජාව කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අද හවස මට භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා අවසර ඉල්ලලා මතක් කිරීමක් කරන්න පුළුවන්. මේ හිත හදා ගන්න ඕන නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරනසේක්වා. හෙට මෙවන් කටයුත්තක් සඳහා අපට බැහැරට යන්න සිද්ධ වෙලා තියෙනවා.
භාග්‍යතුන් වහන්සේ හෙට පිටිසිඟා වඩිනසේක්වා කියලා ආරාධනාවක් කරලා අපිට හිත හදාගන්න පුළුවන්. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ආරාධනාව බොහොම සතුටින් පිළිගන්නේ. එතකොට මට හිත හැදෙනවා භාග්‍යතුන් වහන්සේ අද පිණ්ඩපාතේ වැඩියා. එහෙමයි. ඒත මං වැඩියාම භාග්‍යතුන් වහන්සේට ආය ආරාධනා කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මගේ ආරාධනාව තියෙන තාක්කල් වැඩ ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර වාගේ ගැටලුවක් හිතේ මතුවෙනවා නම් අපිට හිත හදාගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට අද මං දානෙට වඩින්න ආරාධනා කළා පිණ්ඩපාතේ වඩින්න කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට හිත හදාගත්තේ ඇයි? එහෙමයි. එහෙම හැංගෙනවා නම්. එහෙමයි. ස්වාමීන් වහන්සේ බුද්ධ සංඥාව සහිතව අපි කටයුතු කිරීමේ ශ්‍රේෂ්ඨ බව ඔබ වහන්සේ අපිට පෞගිය වැඩසටහනකදී පැහැදිලි කර දුන්නා. අපි නැවතත් ස්වාමීන් වහන්සේ චත්තමානවකයන් පිළිබඳව, චත්තමානවක ගාථා පිළිබඳව අපේ අවධානය යොමු කරොත් දැන් මේ ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන දරුවන්ට ඉතාමත් වැදගත් වෙනවා. සහනශීලී මනසක් සහිත මිනිසුන් බිහි කිරීම සඳහා බිහිවීම සඳහා ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිතේ ගාථා රත්නයන් වල ඇති පදනම පැහැදිලි කර ගැනීම ඉතාමත් ශ්‍රේෂ්ඨ වෙනවා ස්වාමීන් වහන්සේ. චත්තමක ගාථාව පළවෙනි එක බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ කියවෙන ගාථාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ගාථාවේ ගුණස්කන්ධයන් කොතනින් සාකච්ඡා කරලා මේ කරුණ කොතනින් නතර කරන්නද කියන කාරණාව හිතාගන්න බැරි දෙයක්. එහෙමයි. නමුත් අපි මේ අවස්ථාවට ගැලපෙන්න කෙටියෙන් ටිකක් සඳහන් කළොත් බොහෝ වෙලාවට අපේ දරුවෝ ගාථාවත් වරද්දනවා. එහෙමයි. තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි සමහරලාට පාසලේ ගුරුවරයාටත් වරදින බව ඇහෙනවා. නමුත් වරදින තැන හැදිලා නැහැ. එහෙමයි. වසර ගණනාවක් තිස්සේ වරදිනවා. නමුත් බොහෝ තැන්වල හැදිලා තියෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා මේ භාෂාවක් පරිශීලනය කරනකොට ඊට වඩා ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද වචනයක අකුරක් ඇලපිල්ලක් ඉස්පිල්ලක් වෙනස් වුණොත් අර්ථය පවා සම්පූර්ණ වෙනස් වෙනවා බොහෝ වෙලාවට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි මේ ගාථාවත් පාවිච්චි කරන වෙලාවට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ යෝවද තම්පවරෝ පාවිච්චි කරන්නේ යෝවද තම්පව. තම්පව කියන තැනින් නවත්තනවා. යෝවද තම්පව රෝමනු ජේසු. ඒක තමයි හුරු වෙලා තියෙන්නේ. එහෙමයි. නමුත් ඒක නෙමෙයි ගාථාව. ගාථාව යෝවද තං පවරෝ මනු ජේසු. අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ පවරෝ කියන එකේ පව කියලා නතර කරලා රෝ අකුර දානවා අන්තිම පදයේ මුලට. එතකොට රෝමනු ජේසු වෙනවා. එහෙම වුණොත් ගාථාව සම්පූර්ණ වැරදි. අර්ථයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නිවැරදි ගාථාව තමයි යෝ වදතං පවරෝ මනු ජේසු. එහෙම තමයි පළවෙනි පදේ නිවැරදි වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් ඔතන තමයි ගොඩාක් වරදින තැන. ඒකට ගාථාව සියලු දෙනා දන්න නිසා මම අනික් කොටස් සඳහන් කරන්න අවශ්‍ය නැති වෙයි කියලා හිතෙනවා. මේ යෝ කියලා කියන්නේ යම් කියන අර්ථය. වදතං ප්‍රකාශ කරන්නවුන් අතර යම් වදතං ප්‍රකාශ කරන්නවුන් අතර පවරෝ ශ්‍රේෂ්ඨය. පවරෝ කියන්නේ ශ්‍රේෂ්ඨය. එහෙමයි. මනුජේසු අපි සත්තා දේව මනුස්සානං කියලා කියනවනේ. සියලු දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ නිසා භාග්‍යතුන් වහන්සේට සත්තා දේව මනුස්සානං කියලා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාටම ශ්‍රේෂ්ඨයි. දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මිනිසුන්ට, මාරයන්ට, අසුරයන්ට මේ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. නමුත් මෙතන මනුජේසු කියලා සඳහන් කරන්නේ අන්තිම ආත්ම භාවයේ භාග්‍යතුන් වහන්සේ ඉපදිලා ඉන්නේ මිනිසුන් අතර. එහෙමයි. ඒ නිසා මිනිස් සත්වයා අතර උත්තරීතරම කෙනා භාග්‍යතුන් වහන්සේ. ඒ නිසායි මෙතන මනුජේසු කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සියලු දෙවි මිනිසුන්ට උතුම් අන්තිම භවයේ මනුස්ස වෙච්ච නිසා මනුජේසු කියලා සඳහන් කළා කියලා සඳහන් කරනවා. සියලු දෙවි මිනිසුන්ටම උතුම්. ඒ කියන්නේ සියලු දෙනාගේම නායකයා. මනුස්ස භවයේ ඉපදිච්ච නිසා මෙතන මනුජේසු කියලා සඳහන් කරලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ශක්‍ය මුනි දෙවෙනි පදයේ සඳහන් කරන ශක්‍ය මුනි. ශක්‍ය මුනි කියලා කියන්නේ ලෝකයේ අති දක්ෂ හා ශක්තිමත් කුලය. ශාක්‍ය වංශයේ අති දක්ෂයි. හැම දෙයකටම දක්ෂයි. ඒක ශාක්‍යයන් පිළිබඳව වෙනම විස්තර කරන්න ඕනේ. ඒ තරම්ම දක්ෂයි ශාක්‍යයෝ. එතනදී දක්ෂතාවය කියලා ස්වාමීන් වහන්සේ හැම පැත්තටම දක්ෂයි. එහෙමයි. හැම දෙයකටම දක්ෂයි. එතකොට සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයේ ලබන්න කලින් හරියටම පංචශීලයක් ගැන කතා කළේ නෑනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ කාලේ මේ රජවරු හොඳට යුද්ධ කරන්න පුරුදු වුණා. ආන්ගේ යුද්ධ කරන්න පුරුදු වෙච්ච වෙලාවේ පස්සේ මේ ශාක්‍ය වංශිකයෝ කෝලිය වංශිකයෝ අතර ගැටුමක් ඇති වුණා. ගංගාවක ජලය වෙනුවෙන්. දැන් අන්තිමට දෙගොල්ලම යුද්ධ කරගන්න ලැහැත්තිය මේ ගඟේ ජලය බෙදා ගන්න. එහෙමයි. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මහා කරුණා සමාපත්තියෙන් දැකලා අහසින් මෙතෙන්ට වැඩියා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ යුද්ධේ කෙරුවොත් ශාක්‍ය වංශිකයොත් එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කෝලිය වංශිකයොත් එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි දන්න යුද්ධේ
කවුරු හරි යුද්ධ කරන දෙපාර්ශ්වයෙන් එක පාර්ශ්වයක් ඉතුරු වෙන්න එපැයි. එහෙමයි. නමුත් මේ යුද්ධෙදී දෙපාර්ශ්වයෙන් කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර අපිට පුදුමයි එහෙම යුද්ධයක් කරන්නේ කොහොමද කියලා. ඒ තරම් දක්ෂයි. හේතුව තමයි සඳහන් කරනවා දැන් ඊතල වලින් ගඟ දෙපැත්තේ ඉඳලා විද ගන්න ගත්තොත් දැන් ශාක්‍ය වංශයේ අන්තිම පිරිස එක පේලියට හිටගෙන ඉන්නවා. කෝලිය වංශයේ අන්තිම පිරිස එක පේලියට හිටගෙන ඉන්නවා. එතකොට දැන් මේ කට්ටිය ඊතල එව්වොත් ශාක්‍ය වංශේ කට්ටිය කෝලිය වංශිකයන්ට නෑනින්නේ. එතකොට කෝලිය වංශය ඉවර වෙනවා ශාක්‍ය වංශය ඉතුරු වෙනවා. එහෙමයි. සඳහන් කරනවා ඊතලයක් කියන එක අතිශයින්ම වේගවත්. සඳහන් කරනවා ආහාරයෙන් ඊතලයේ එනකොට මෙහෙනුත් ඊතලය යවනවා කියලා දෙගොල්ලම ඇනිලා වැටෙනවා. දෙගොල්ලොම මැරෙනවා. ඒ තරම් දක්ෂයි. තව එක තැනක් තියෙනවා මේ යුද්ධය ගැන සඳහන් කරන තැනක ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න යනවා. සමූල ඝාතනය කරන්න යනකොට ශාක්‍ය වංශිකයෝ දන්නවා එන්නේ මේකටයි කියලා. නමුත් කරන්න දෙයක් නැහැ. මේගොල්ලෝ ගාව සිල් තියෙනවා. ප්‍රාණඝාතය කරන්නේ නැහැ කවදාවත්. ශාක්‍ය වංශිකයෝ. භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය වංශිකයන්ට කියන්නේ තමන්ගේ ඥාතීන්ට වැඩියෙන් සැලකුවානේ. අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇයි විශේෂයෙන්ම ශාක්‍යයන්ට සැලකුවේ? විශේෂත්වයක් දැක්කුවේ? ඥාතීන්ට. එහෙමයි. එතකොට අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ දෙපැත්තෙම ඥාතියෝ හිටියා. එහෙමයි ස්වාමීන්. ඥාතීන්ට විශේෂත්වයක් දැක්කුවා. අපි අර මේගොල්ලන්ගේ දක්ෂතාවයේ ඊතුරු කාරණාව චුට්ටක් සඳහන් කරලා ඉමු. හොඳයි. ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න එනවා. ඒ අකුසලයක් විපාක දෙන්න සූදානම් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ නිසා අවස්ථා කීපයක මගහැරුණා. අකුසලයේ විපාක දෙන බව දැනගෙන භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. මේගොල්ලෝ ශාක්‍ය දේශයේ ළඟට ගියා. ගඟෙන් මෙහා පැත්තේ ඉන්නවා. තව පොඩ්ඩෙන් ඇතුල් වෙලා සමූල ඝාතනය කරන බව රජවරු දන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ කියන්නේ දිවි හිමියෙන් සිල් කඩන්නේ නැහැ මේ ශාක්‍යයෝ. නමුත් ශාක්‍ය රජවරු කතා කරනවා අපේ දරුවොත් ඉවරයි, දරුවෝ බිහි කරන්න ඉන්න බිරින්දෑවරුත් ඉවරයි, අපිත් ඉවරයි සමූල ඝාතනයක් වෙන්නේ. එහෙමයි. නිකම්ම ඉන්නවට වඩා අපිට යමක් කරන්න පුළුවන්ද කියලා පෙන්නමුද කියලා. ඊට පස්සේ ශාක්‍ය රජවරු දුනු ඊතල අරගෙන එනවා ගඟේ මෙහා යුරට. අරගොල්ලෝ එහා යුරේ ඉන්නවා විශාල පිරිසක්. සඳහන් කරනවා ශාක්‍ය වංශිකයෝ විදින්න පටන් ගත්තා කියලා. බාවෙලා රජුරු දුවන්න හදනවා. දුවන්න හදනකොට පුරෝහිත බ්‍රාහ්මණය අහනවා ඇයි මහරජ කියලා. දුවමු පුරෝහිත. පේන්න දෙයිතල එනවා වැස්සක් වගේ කියලා. මොකද මේ හේවායන්ට හැරෙන්නවත් බෑ ඒත් එක්ක. සඳහන් කරනවානේ අර එක තැනක පැහැදිලි කරනවා ශාක්‍ය වංශිකයේ කූඩේට දුනු ටික දාගෙන ඊතල ටික දාගෙන මේ දුන්නෙන් ඊතල විදින්න පටන් ගත්තොත් අතයි දුනු කූඩේ අතර අත ගමන් කරනවා. කියන්නේ කූඩෙන් ඊතල ගන්නවත් දුන්නට තියලා විදිනවත් දෙවනි ඊතලයේ ගන්නවත් අත ගමන් කරනවා පේන්නේ නැහැ කියලා. ඒ තරම් වේගවත් යුද්ධයට ඒ තරම් දක්ෂයි. එහෙමයි. ඒ නිසා සඳහන් කරන්නේ දුවමු පේන්නේද වැස්සක් වාගේ ඊතල එන්නේ කියලා. පුරෝහිත බ්‍රාහ්මණයා කාරණාව දන්නවා. සඳහන් කරනවා මහරජය බය වෙන්න එපා. මහරජ මම 100% දන්නවා ශාක්‍යයෝ කවදාවත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා. ආපහු හැරිලා බලන්න අපේ පිරිස එක්කෙනෙක්වත් වැටිලාද කියලා බලන්න කියනවා. සඳහන් කරනවා මේ තරම් ඊතල එනවා එක මිනිහෙකුටවත් ඇනෙන්නේ නැහැ කියලා. බය කරන්නයි මේ විදින්නේ. මේ තරම් ජනගහනයක් මැද්දෙන් ගිහිල්ලා මේ කම්පෙත් ආස්සෙන් යනවා, කිහිල්ල ආස්සෙන් යනවා, අත ආස්සෙන් යනවා ඊතල. නමුත් කම්පෙත් ආස්සෙන් යනවා කණේවත් බෙල්ලෙවත් වදින්නේ නැහැ. කිහිල්ල ආස්සෙන් යනවා ඇඟේ අතේ වදින්නේ නැහැ. එහෙම නොවදින්න මෙච්චර පිරිසක් අතරට ඊතල යොමු කරන්න මොන දක්ෂතාවයක් තියෙන්න ඕනේද? බය වෙන්න එපා මහරජා මරන්නේ නැහැ කිව්වට පස්සේ තමයි ඇතුල් වෙන්නේ ශාක්‍ය දේශයට. එහෙමයි. ඇතුල්ලා සියලු දෙනාම සමූල ඝාතනය කරනවා. අල්ලගෙන තෝත් ශාක්‍යද කියලා තමයි අහන්නේ. නෑ කිව්වොත් මරන්නේ නැහැ. මොකද හොඳටම දන්නවා බොරු කියන්නෙත් නැහැ. නැත්තම් නෑ කිව්වේ නෑම තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් තෝත් ශාක්‍යද කියලා අහනකොට ඔව් කියනවා. මේ කඩුව උස්සගෙන අහන්නේ. සඳහන් කරනවා මේ දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලා ගාවට ගිහිල්ලා තෝත් ශාක්‍යද කියලා අහනවා. ඔව් කියනවා. සඳහන් කරනවා බඩ කපලා දරුවා එළියට ඇදලා උඩ විසි කරලා කඩුව ඇල්ලුවා කියලා. එතකොට මේ අම්මගේ බඩ කපනවා අනිත් අම්මා දකින්නවා. ඇය ගාවට ගිහිල්ලා තෝත් ශාක්‍යද කියලා අහපුවම හොඳටම දන්නවා ඔව් කියලා කිව්වොත් අර තැනැත්තියට වෙච්ච වැඩේමයි මටත් වෙන්නේ මේ තව සුළු මොහොතයි. නමුත් නෑ කියන්නේ ඔව් කියනවා. ඒ තරම් සත්‍යවාදී. ඒ තරම් සත්‍යවාදී. සමහර අය සඳහන් කරනවා මේ ප්‍රයෝගයක් පාවිච්චි කළා. දුවගෙන ගිහිල්ලා උණ ගස් බදාගත්තා. තෝත් ශාක්‍යද කියලා අහනකොට ගිහිල්ලා ප්‍රයෝගයක් බොරුවක් කිව්වේ නෑ. එහෙමයි. අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ. මේ ශාක නෙමෙයි උණ. උණ ගස්නේ බදාගෙන ඉන්නේ. එහෙමයි. තෝත් ශාක්‍යද කියලා ඇහුවා. මේ ශාක නෙමෙයි උණ. ඇතෑරියා. එයාට කරදර කරේ නෑ. සමහර අය දුවගෙන ගිහිල්ලා තනකොළ පඳුරු බදාගත්ත විශාල තනකොළ පඳුරු. තෝත් ශාක්‍යද කියලා අහනට ඒගොල්ලෝ සඳහන් කළා මේ ශාක නෙමෙයි තෘණ. ඒගොල්ලෝ විතරක් ඉතුරුනා කියලා සඳහන් කරනවා. නමුත් ඒගොල්ලෝ අර කලින් ශාක්‍යයෝ තරම් උසස් විදිහට සැලකුවේ නෑ කියලා සඳහන් කරනවා. උණ ශාක්‍යයෝ තෘණ ශාක්‍යයෝ කියලා දෙවනි පන්තියලා තමයි සැලකලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ශ්‍රේෂ්ඨ ශාක්‍යයෝ මරුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ ශාක්‍යයන්ට විශේෂයෙන් සැලකුවා කියලා කියන්නේ අපිට ආරක්ෂා කරන්න කි පන්සිල්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතු භාග්‍යතුන් වහන්සේ තාන්නමාන දුන්න නෙමෙයි. ශාක්‍යයන්ට ආරක්ෂා කරන්න කි අටසිල්.
ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. පන්සල් වලට වඩා උසස් සීලයක්. ඒකයි ඒගොල්ලන්ට වැඩියෙන් සැලකුවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හේතුව තමයි මේ බුද්ධ කාරක ධර්ම පුරා ගන්න මේ අනාදිමත් කාලයක් සංසාරේ මේ ඥාති පරපුරෙන් ලැබිච්ච සහයෝගය ඊට ඉහළයි. බුදු කෙනෙකුට බුදු ගුණයන් සපුරා ගන්නට ලැබිච්ච පිටිවාල එහෙමයි පාරමිතා සම්පූර්ණ කරගන්න ඥාති පරපුරෙන් ලැබිච්ච සහයෝගය ඊටාම ඉහළයි. අර නෝන මහත්තයා කෙනෙක් අහන්න පුළුවන්නේ දරුවෝ දන් දුන්න අනන්ත වාරයක්. එහෙමයි මේ ස්වාමීන් බුද්ධත්වයේ ගාවට එනකොට දරුවෝ දුන්න බිරිඳක් දුන්නා. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න පුළුවන් තමන්ට බුද්ධත්වයේ වෙනුවෙන් ඇයි මේ අහිංසක දරුවෝ දුන්නේ? යක්ෂයන්ට දුන්නා, කොටියන්ට දුන්නා, වැඩකාරකමට දුන්නා, බිරිඳ සල්ලාලයන්ට දුන්නා, යක්ෂයන්ට දුන්නා. ඒගොල්ලෝ කැමතිද දානේ වෙන්න? එහෙමයි. ඒගොල්ලෝ කැමතිද තමන්ගේ ජීවිතේ කවුරුවත් කාලා දානවට කාටවත් බුදු වෙන්න? එහෙමයි. කියලා කෙනෙකුට අහන්න පුළුවන්. එහෙම වුණොත් ඒකට උත්තරයක් දෙන්න පුළුවන් අපිට මෙහෙම. රජ්ජුරුව විසින් එක සිටු පවුලක් මල්ලලා හිරේ දානවා. සිටු පවුලේ සියලුම ඥාතින් අල්ලලා හිරේ දානවා. හේතුව තමයි රජ්ජුරුවන්ගෙන් ණයට මුදලක් කරන් තියෙනවා, ණය ගෙව්වේ නෑ. එහෙමයි. ඒ හින්දා හිරේ දාන්නේ. දැන් ඒතකොට කට්ටියම හිරේනේ, සිටුතුමත් හිරේ, පවුලේ අයත් හිරේ, ඥාතිත් හිරේ. දැන් ඒතකොට සියලු දෙනාම හිරේ ඉඳගෙන බෑනි කවදාවත් ණය ගෙවන්න. හිරේට වෙලා මැරෙන්න වෙන්නේ. ඒ හින්දා සිටුතුමා අර සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරනවා, මම රජ්ජුරුවන්ගෙන් අවසරයක් අරගෙන එළියට යනවා. ඕගොල්ලෝ මට ඇප වෙනවද කියලා. ඕගොල්ලෝ ඇතුළට ඉන්නවා කියලා ඇප වෙනවද මට කියලා ඇහුවා. එහෙමයි. මං ඕගොල්ලන්ට ඇප වෙනවා එළියට ගිහිල්ලා මුදල් හොයලා ඔයාලා බේර ගන්නවා කියලා. ඕගොල්ලෝ ඇප වෙනවද කලබල නොකර ඇතුළේ ඉන්නවද කියලා. මේගොල්ලෝ කියනවා අපි ඇප වෙනවා. සිටුතුමා රජුරවන්ට කාරණාව කියනවා. රජුරෝ කියන එහෙනම් මේගොල්ලෝ ඇපේට ඉන්නවනේ. එහෙනම් එළියට යන්න. සිටුතුමා එළියට ගිහිල්ලා මහන්සි වෙලා ධන සම්පත් හොයලා රජුරන්ගේ ණය ඔක්කොම ගෙවනවා. ගෙවුවට පස්සේ හිරේ හිටපු නෑදෑයෝ ටික ඔක්කොම එළියට ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආන් ඒ වගේ මේ සංසාරයේ කියන හිරමැදිරිය ඇතුලේ අපි ඔක්කොම හිර වෙලා ඉන්නේ. මේ හිරමැදිරියෙන් එළියට අපි ගන්න නම් කවුරු හරි හිරගෙදරින් එළියට යන්න ඕනේ. එහෙනම් ලෞතර බුද්ධත්වයේ හෝන බෝධිසත්වයෙක් කියලා කියන්නේ තමන්ගේ ඥාති වර්ගය සියලු දෙනාම සංසාරේ ඇපේට තියලා උන්වහන්සේ මේකෙන් එළියට යන්න උත්සාහ කරන්නේ. ආන් ඒ ඇපේ බාරගත්ත දරුවෝ තමයි අර යක්ෂයාට දුන්නට අමනාපුන් නැත්තේ. කොටියට දුන්නට අමනාපුන් නැත්තේ. වැඩකාරකමට දුන්නට අමනාපුන් නැත්තේ. ඒ ඇප වෙච්ච බිරිඳ තමයි සල්ලාලයන්ට දුන්න කියලා ස්වාමියා එක තරහ වුන් නැත්තේ. වැඩකාරකමට දුන්න කියලා, කොටියන්ට දුන්න කියලා, පිසාචයන්ට දුන්න කියලා අමනාප වුන් නැත්තේ. ඇප වෙලා ඉන්නේ ඔබ වහන්සේ කොහොම හරි සංසාරේ කියන හිරගෙදරින් එළියට යන්න. ගිහිල්ලා අපි ඔක්කොම එළියට ගන්න. ආන් ඒ කාරණාව නිසා තමයි යසෝදරා දේවින් වහන්සේ පිරිනුවම් පාන්න ලෑස්ති වෙලා මහ රහත් තෙරණින් වහන්සේ ගිහිල්ලා සඳහන් කරන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අද සකල සංසාර සාගරයෙන්ම නිදහස් වෙනවා. මං ඉන්නේ හරි සතුටින්. මම මෙතනින් නිදහස් කරන්න ඔබ වහන්සේ මං කී පාරක් යක්ෂයන්ට දුන්නද? ඔබ වහන්සේ මං කී පාරක් සල්ලාලයන්ට දුන්නද? ඔබ වහන්සේ මං කී පාරක් මිනි කන මිනිස්සුන්ට, කොටියන්ට, යක්ෂයන්ට දුන්නද? නමුත් ඒ එකම ආත්මයකවත් අපි තරහ වුණේ නැහැ ඔබ වහන්සේත් එක්ක. ආන් ඒ තරහ නොවීමේ ප්‍රතිඵලය තමයි අද මමත් සංසාරේ කියන හිරගෙදරින් එළියට යනවා. ඔබ වහන්සේ කොහොමත් හිරගෙදරින් එළියේ ඉන්නේ. ඒ හින්දා මේ හිර කුඩුවේ ඉන්න අය ටික ටික ඔබ වහන්සේ නිදහස් කරනවා. ආන් එහෙනම් එහෙම මිත්‍යා දෘෂ්ටියක් කෙනෙකුට එන්න පුළුවන් ඇයි අනුන් දන් දීලා බුද්ධත්වයේ හිව්වේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ශාක්‍යයන් කියලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුර පිළිබඳව. නැත්නම් උන්වහන්සේ ශාක්‍යයන්ට විශේෂයෙන් සැලකුවා. ශාක්‍යයන් අටසිල් සමාදන් වෙච්ච පිරිසක්. ඒ වගේම කවදාවත් ප්‍රාණඝාතයන් සිද්ධ කළේ නැහැ. ඒ තුලින් ලැබපු ශ්‍රේෂ්ඨ බවක්, දක්ෂ බවක් මේ පරපුර තුල තිබුණා. ස්වාමීන් වහන්සේ අද සමාජයේ එහෙම දක්ෂයන් අපිට සුලභව දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ අදක්ෂකම නිසාම මානසිකව කම්පණයට පත්වෙන බොහෝ දෙනා තව කෙනෙක්ගේ දක්ෂකම දකින්නට තරම් සිත මුදිතාවෙන් පුරවා ගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මෙන්න මේ தත්වයන් ස්වාමීන් වහන්සේ අපි කොහොමද ඔබ වහන්සේ මේ වෙලාවේ මේ දහම් පාසල් දරුවනුත් සිරස FM පන්සල් මළුව ශ්‍රවණය කරන නිසා යමක් සිහිපත් කරනවා නම් ඊටමත් වටිනවා ස්වාමීන් වහන්සේ. දරුවන්ට නම් කියන්න තියෙන විශේෂ පණිවිඩයක් මේ දරුවෝ විසින් වහවහ සම්මා දිට්ඨික විය යුතුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ගාව තියෙන ප්‍රධාන අඩුපාඩුව තමයි අපි සම්මා දිට්ඨික නෑ. කොහොම වුණත් අපි ගාව මිත්‍යා දෘෂ්ටියමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්මා දිට්ඨික නෑ කියලා සඳහන් කළේ හරියටම භාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුරන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයේ ඇති වටිනාකමයි ප්‍රයෝජනයයි මොකද්ද කියලා දන්නෙත් නැහැ. එහෙමයි. ඒ නිසා අපි ධර්මයේ හදාරන්න උත්සාහ දරනවත් බොහොම අඩුයි. නමුත් වර්තමාන සමාජයේ ධර්මයේ හදාරන අයත් බණ අහන අයත් හුඟක් වැඩි. එහෙමයි ස්වාමීන් වහන්සේ. රටේ වැඩි වෙනදට වඩා ධර්මය අහන්න තියෙනවා. 24 පැයෙම බණ අහන්න පුළුවන්. එතකොට වෙනදට වඩා ත්‍රිපිටකය ඉගෙන ගන්නත් බොහෝ දෙනාගේ උනන්දුවක් තියෙනවා. සමහරු සූත්‍ර ඉගෙන ගන්නවා, සමහරු විනය ඉගෙන ගන්නවා, සමහරු අභිධර්මය ඉගෙන ගන්නවා.
ඒ නිසා ඒ දේවල් උගන්නන නැත්නම් මේ ධර්මයේ උගන්නන විශේෂ ස්ථානක් තියෙනවා. එහෙමයි. ඒ තැන්වලත් අඩු නැතුව පිරිස් ඉන්නවා. නමුත් පුදුමයට කාරණාව තමයි ඒ කරුණු හැම එකම හොඳට අවබෝධ කරගෙන දැනගන්නවා වුණාට තාම ඒගොල්ලොවත් පන්සිල් කැඩෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ධර්මයේ ජීවිතයට එකතු වෙලා නැහැ. අපි තවත් එක විෂයක් වගේ මේක ඉගෙන ගන්නවා. ධර්මයේ ඉගෙන ගත්තටවත් උදේ ඉඳලා රැය වෙනකන් බණ ඇහුවටවත් වැඩක් නැහැ. පුද්ගලයා ධර්මයට කීකරු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ධර්මයට කීකරු වෙනවා කියලා කියන්නේ ධර්මානුකූල ජීවිතයකට යොමු වෙනවා කියන එක. භාග්‍යතුන් වහන්සේ පන්සිල් ආරක්ෂා කරන්න කියලා අපිට දේශනා කරලා තියෙනවා නම් අපි පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව. එහෙමයි. මේ ධර්ම කාරණාව මනාව ඉගෙන ගන්න කියලා දේශනා කරලා තියෙනවා නම් ඒ ධර්ම කාරණාව අපි මනාව ඉගෙන ගන්න ඕනේ. නමුත් වර්තමානයේ එනකොට බෞද්ධ අපේ අය කියන කතාවක් තමයි ධර්මයේ තියෙන පාලියෙන්. පාලි භාෂාව අපිට තේරෙන්නේ නැහැ. එහෙමයි. තේරෙන්නේ නැති නිසා අපිට ඒක අමාරුයි. අමාරු හින්දා අපි කියන බණක් අහනවා මිසක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අඥාන ප්‍රකාශයක් හැටියටයි මම ඒකට සඳහන් කරන්නේ. අඥාන සහ අලස ප්‍රකාශය. මේ ප්‍රකාශයේ තියෙන අපිට නොවැදගත්කම. යම් කෙනෙක් ධර්මයේ වැරදියට තේරුම් ගත්තොත්, යම් කෙනෙක් ධර්මයේ වැරදියට කීවොත්, මම ඉදිරිපත් කරන ධර්ම කාරණාවක් වැරදුනොත්, වරදිනවා ඉදිරිපත් කරනකොට. ඒ ධර්ම කාරණාවක් වැරදි දේශනා කරනකොට යම් කෙනෙක් දිගින් දිගටම මේක හරි, මේ ස්වාමින් වහන්සේ දේශනා කරනවා නම් හරියටම හරි, වෙන අහන්න බලන්න දෙයක් නැහැ. ඒ නිසා ශ්‍රාවකයාත් ඒක එහෙම්මම පිළිගන්නවා. එහෙමයි ස්වාමීන්. හැබැයි මට වැරදිලා තිබුණොත්, මං ධර්මයේ වරද්දලා තිබුණොත්, හිතාමතාම ලාභ ලෝභ වෙනුවෙන්, කීර්ති ප්‍රශංසා වෙනුවෙන්, සිව්පසේ වෙනුවෙන් ධර්මයේ වරද්දලා තිබුණොත් මට අනිවාර්යෙන්ම අවීචී යන්න වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මගෙන් අහගෙන වැරදි ධර්ම කාරණාවක් පිළිගත්ත ශ්‍රාවකයාටත් මගේ පස්සෙම එන්න වෙනවා එහාට. ඒකයි තියෙන භයානකත්වය. ඒ හින්දා අපි මේක ප්‍රගුණ කරගන්න එක හරි වටිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය යම් තැනක සැක උපන්නොත් ත්‍රිපිටකයම අරගෙන බලන්න කියලා. සූත්‍ර විනය අභිධර්ම මේ පිටකයෙන් අරගෙන ඔබේ වැරදි කාරණාව නිවැරදි කරගන්න. එහෙම නැත්තම් කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන මේක අහගන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයා කියන කෙනා මට පැහැදිලි කරලා දෙන්නේ හරිම කාරණාවද? එහෙම හැබෑම කල්යාණ මිත්‍රයෙක් මං කොහොමද හොයන්නේ කියන ප්‍රශ්නේ ආවොත් ඒකට උත්තරයක් නැහැ. එහෙමයි. ඒකට හොඳ උත්තරයක් තියෙනවා. මම ධර්මයේ හදාරලා තිබුණා නම් එහෙනම් මට පිටකේ ආරම් බලා ගන්න තිබුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සැකයි නම් ධර්මයේහි බහ, විනයෙහි බහ, ඒ සැක දුරු කරගන්න. ධර්මයෙන් විනය සැක දුරු කරගන්න. දැන් එතකොට ඒ ටික කියහම අපිට අමාරු වෙලා තියෙනවා ධර්මයේ විනය කියව ගන්න. ඇයි පාලි භාෂාවෙන් තියෙන හින්දා. එහෙමයි ස්වාමීන්. පාලි ඉගෙන ගන්න අමාරු නා. එහෙම වුණොත් මං අපේ මේ පින්නතුන්ගෙන් අහන්න කැමති, අපි ඉපදුනාට පස්සේ අපිට සිංහල ලේසි තිබෙත් නැහැ. අපි ඉපදිනකොට සිංහල දැනගෙන හිටියේ නැහැ. අපි කියමුකෝ අපි ඉපදිලා පරිසරයෙන් සිංහල හැදුනා කියලා. අපි ඉංග්‍රීසි දැනගෙන හිටියෙත් නැහැ. අපි දෙමළ දැනගෙන හිටියෙත් නැහැ. අපිට ලේසි වුණාද ඉංග්‍රීසි? අපිට ලේසි වුණාද ගණන්? අපිට ලේසි වුණාද එහෙම නැත්නම් දෙමළ? එහෙමයි. මේකක්වත් අපිට ලේසි වුණේ නැහැ. හැබැයි උනන්දුව තියෙන නිසා, අවශ්‍යතාවය තියෙන නිසා කොයිතරම් අමාරු වුණත් රෑ නිදිමරාගෙන පුළුවන් තරම් මහන්සි වෙලා අපි ප්‍රගුණ කළා. අපේ දරුවෝ සමහරලාට උසස් පෙළ විභාගයේ ලියලා ප්‍රතිඵල එනකන් ගෙදර ඉන්න කාලේ එහෙමයි. සමහර අය හිතනවා ජපානයට යන්න ඕනේ. ඒගොල්ලෝ ජපන් භාෂාව හදාරනවා මාස 3-4ක් ඇතුළත. එහෙමයි ස්වාමීන් වහන්සේ. කොරියන් භාෂාව හදාරනවා මාස 3-4ක් ඇතුළත. ඒ කියන්නේ මාස 3-4න් කතා කරන්න පුළුවන් වෙන්න භාෂාවක් හදාරන්න යාලට පුළුවන්. එහෙනම් අපරාධය ඒගොල්ලෝ පාලි හැදෑරුවේ නැත්තේ. ඒක හදාරගත්තා නම් අපිට ඒකත් මේ විදිහටම පුළුවන්. ලෝකේ තියෙන ලස්සනම භාෂාව, ලෝකේ තියෙන ලේසිම භාෂාව ඉගෙන ගන්න. සරලම භාෂාව, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන් පිට වුණ භාෂාව. ඒ භාෂාව ඉගෙන ගත්තා නම් මං හිතන්නේ අද කාටවත් බය නැහැ අපි. කවුරු මොනවා වැරද්දුවත් මං දන්නවා හරිද වැරදිද කියලා. එහෙමයි. ඒ නිසා බය නැතුව මට ධර්ම කාරණාව දරන්න පුළුවන්. ඒ වුණාට අපේ අම්මලා තාත්තලා කවදාවත් දරුවන්ට ওই වැඩේ කරන්න උත්සාහ කළේ නැහැ. අපේ වැඩිහිටියෝ සමහර වෙලාවට අද පශ්චාත්තාපයට පත් වෙනවා අපිට පාලි ඉගෙන ගන්න බැරි වුණානේ ධර්මයේ කියව ගන්න කියලා. නමුත් ඒගොල්ලෝ හරියම ආත්මාර්ථකාමී කියලා හිතෙනවා. දරුවන්ට ආදරේ මදිද කියලා හිතෙනවා. හැබෑවටම ආදරේ තියෙනවා නම් අද ධර්මයේ කියව ගන්න බැරි නිසා අපි පසුතැවෙනවා නම් ඇයි මගේ දරුවටත් අනාගතේ මං ලබන පසුතැවීම ලබන්න ඉඩ තියන්නේ? එහෙමයි ස්වාමී. එයා මේ ලෞකික අධ්‍යාපනයක් ඔස්සේම අරගෙන දුවන වෙලා එයාට මේ ධර්ම අවබෝධය ලබලා දෙන්නත් කාල පරිච්ඡේදයක් වෙන් කෙරුවා නම් මං හිතනවා හැබෑම කල්යාණ මිත්‍ර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නේ ඒගොල්ලෝ කියලා. මොකද වෛද්‍ය උපාධියක් අරන් දුන්නත්
මිත්‍යා දෘෂ්ටික නම් නිරේට යන එක නවත්තන්න බෑනේ කාටවත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට වඩා වටිනවා සම්මා දිට්ඨිකයෙක් වෙන්න මෙයාට ධර්මය උගන්වන එක. එහෙනම් හැබැයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් හැබැයිම කල්යාණ මිත්‍රත්වයක් තියෙනවා නම් දරුවට ධර්මයක් උගන්වන්න වහවහ කටයුතු කරන්න වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආන් ඊ අඩුපාඩු අපිට තියෙනවා. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරමින් ඉන්නේ අද චත්තමානවකයන් උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ගාථා පාඨයන් පිළිබඳව. අපේ ස්වාමීන් වහන්සේ අපි ඉඩ ලැබෙන විදිහට කෙසේ නමුත් මේ පිළිබඳව මේ ගාථා පාඨයන් පිළිබඳව හොඳින් පැහැදිලි කර දෙමු. මොකද දරුවන්ට විශේෂයි. අපි අද එළියට බහින්නේ මේ ගෙදරින් එළියට බහිනකොටම බහින්නේ කිසිම විශ්වාසයක් නැති සමාජයකට. අපේ ජීවිතයත් කොහොමත් එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. නමුත් මෙවැනි ගාථා පාඨයන් තුලින් ජීවිතයට ලැබෙන රැකවරණය අපේ ස්වාමීන් වහන්සේ තවදුරටත් පැහැදිලි කර දෙවි. අපි සාකච්ඡා කරමින් හිටියේ ශාක්‍ය මුනි කියන වචනය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර ලෝකේ අති දක්ෂ හා ශක්තිමත්ම කුලය ශාක්‍ය වංශය. එහෙමයි. එතකොට මුනි කියලා සඳහන් කරාම ප්‍රඥාව ඥානය කියන දෙකෙන් ඊටාම සමන්විත නිසා තමයි මුනි කියලා කියන්නේ. එහෙමයි. ප්‍රඥාවිනුත් ඥානේනුත් ඊටාම සමන්විතයි. ඒක සඳහන් කරනවා මේ මෝනෙය්‍ය කියලා වතක් පිළිබඳව. මේක මෙතෙන්ට අවශ්‍ය නිසා කරුණු ටිකක් අපි සඳහන් කරමු. මෙතන සඳහන් කරනවා කාය මෝනෙය්‍ය, වචී මෝනෙය්‍ය, මනෝ මෝනෙය්‍ය කියලා. ඒ කියන්නේ කාය ප්‍රඥාව, වචී ප්‍රඥාව, මනෝ ප්‍රඥාව කියන එක. මෝනෙය්‍ය කියලා වතක් තියෙනවා ශාසනයේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෝනෙය්‍ය වත තාම දුර්ලභ වතක්. මෝනෙය්‍ය වත සම්පූර්ණ කරපු භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවේ නාලක මහරහතන් වහන්සේ. එහෙමයි. නාලක මහරහතන් වහන්සේ කියලා කියන්නේ අසිත කාලදේවල තවුසගේ නංගිගේ පුතා. අසිත කාලදේවල තාපසතුමා සිද්ධාර්ථ කුමාරයාගේ සිරිපතුල නළලේ ගැටිච්ච වෙලාවේ මේ බුද්ධත්වයේ ලැබෙන උතුමෙක් බව දැනගත්තානේ. නමුත් ඒ වෙලාවේ ඇඬුවානේ. hina වුණා බුදු වෙන බව දන්න නිසා. Tamante ඒ වෙලාවට ඉන්න නැති නිසා ඇඬුවා. ඒ නිසා ගිහිල්ලා නංගි මුණ ගැහිලා නංගිගේ පුතාට කතා කරලා කියනවා සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන මහා පුරුෂයා ලෝකේ පහළ වෙලා. මම එදාට නැහැ. නමුත් ඔබ ඔහු වෙනුවෙන් පැවිදි වෙන්න කියලා. නාලක කුමාරයා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වුණා. ඒ කාරණාව අහපු ගම එහෙමයි. සංසාර පින් තිබ්බා. වනාන්තරේ තමයි හිටියේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට ලැබලා පළමුවෙනි ධර්ම දේශනාව කරලා දෙවියන්ගේ ප්‍රීතිഘോഷ ඇහිලා තමයි නාලක කුමාරයා දැනගන්නේ උන්වහන්සේ බුද්ධත්වයට ලැබලා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා වැඳලා ධර්ම අවබෝධය කරනවා. ධර්ම අවබෝධය ලැබලා මේ මෝනෙය්‍ය වත පුරන්න පටන් ගන්නවා. එහෙමයි. ඒක ඊටාම උග්‍ර වතක්. සඳහන් කරනවා හරියටම සම්පූර්ණ කෙරුවොත් මේ ජීවිතේම රහත් වෙනවා. හරියටම ගැඹුරු විදිහටම පිරුවොත් මාස 7ක් ඇතුළත පිරිනවම් පාණ්ඩත් වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ සීලයක්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් මෝනෙය්‍ය වත කියලා කියන්නේ ඒක හරියටම සම්පූර්ණ කරනකොට අද මේ ගහයට හිටියනම් අය ජීවිතේ කවදාවත් මේ ගහයටට එන්නේ නැහැ. අද මේ ගමට පිණ්ඩපාතේ වැඩියනම් අය තමන් ජීවත් වෙන තුරු මේ ගමට පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. අන් එහෙම ගැඹුරු වතක් ඒක. එහෙමයි. ඉතින් ඒ වගේ දීර්ඝ වතක් සම්පූර්ණ කරන්නේ. එහෙම සම්පූර්ණ කරන වත මේ වත මීට වඩා ගැඹුරින් පැහැදිලි කරන්න ඕනේ. උදාහරණයකට ඔය කරුණු දෙක සඳහන් කළේ. සඳහන් කරනවා ඒක රූක්ෂ විදිහටම පිරුවොත් රහත් වෙනවා. හැබැයි මාස 7න් පිරිනවම් පාන්න ඕනේ කියලා. යම් ප්‍රමාණයකට රූක්ෂ නැතුව පිරුවොත් අවුරුදු 7න් පිරිනවම් පානවා. රහත් වෙලා. වෙනත් රහතන් වහන්සේලාට ඊට වඩා බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක තමයි මේ වතේ හැටි. අරමුණු කරලා වැඩි එන්නේ නැහැ. රූක්ෂ කියන එකේ පැහැදිලි කිරීම කුමක්ද ස්වාමීන් වහන්සේ? සඳහන් කළේ දැන් අපි ජීවත් වෙන ප්‍රදේශයේ ගම් 10ක් තියෙනවා නම් එහෙමයි. දවස් 10කට පිණ්ඩපාතේ වැඩි. එහෙමයි. එතකොට ආයි සම්පූර්ණ මේ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න ඕනේ නේ. එහෙමයි. මොකද මේ ගමකට ආය යන්නේ නැහැ. එතකොට එහා ගමෙත් ගම් 10ක් තියෙනවා නම් එහා ප්‍රදේශෙත් දවස් 10න් ඒ ප්‍රදේශයෙන් යන්නම යන්න බෑ. ආයේ ප්‍රදේශයේ ඉන්න බෑ. එහෙමයි. මේ ගහයට හිටියනම් ආයේ ජීවිතේ කවදාවත් අමතක වෙලාවත් මොන රවුමෙන් කැරකිලාවත් මේ ගහයටට එන්නේ නැහැ. රට වටේම කැරකිලාවත් කලින් එක දවසක් හරි මේ ගමට පිණ්ඩපාතේ වැඩලා තියෙනවා නම් ආයේ ගමේ පිණ්ඩපාතේ වඩින්නෙම නැහැ. ඒ වාගේ වතක් මේක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට එහෙම වතක් සම්පූර්ණ කරපු කෙනෙක් නාලක මහරහතන් වහන්සේ. එතකොට මෙතන සඳහන් කරනවා මේ මුනි කියන වචනය අගාර මුනි, අනගාර මුනි, සේක මුනි, අසේක මුනි, පච්චේක මුනි, මුනි මුනි කියලා කාරණා 6ක් පිළිබඳව සඳහන් කරනවා. එහෙමයි. මේ මුනි කියන වචනය. එහෙමයි. එතකොට අගාර මුනි කියලා කියන්නේ ගිහි ප්‍රඥාවන්තයා. ගිහි කෙනා. ගිහි ප්‍රඥාවන්ත පුජ්‍යලයා. අනගාර මුනි කියලා කියන්නේ පැවිදි ප්‍රඥාවන්තයා. සේක මුනි කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි තුන් ඵලයෙන් යුක්ත පුජ්‍යලයා. ඉක්මලා ඉන්න කෙනා. සේක මුනි ඵල තුනක් දරනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි. අසේක මුනි කියලා කියන්නේ රහතන් වහන්සේට. ඵලය ලබාගත් කෙනා අසේක මුනි. පච්චේක මුනි කියලා කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ.
මුනි කියලා සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. දැන් මුනි කියන්නේ ප්‍රඥාවන්තයා. ඒතකොට මුනි කියලා කියන්නේ සියලු ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානය ලබාපු නිසා බුදුරජාණන් වහන්සේට මුනි කියලා සඳහන් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මෙතන මේ මෝනෙය වත අපි සඳහන් කරන මෝනෙය වත පිළිබඳව සඳහන් කරනවා අති දුෂ්කර වතක්. ඊටාම උත්කෘෂ්ටයි. උත්කෘෂ්ට වතක් කියලා සඳහන් කරනවා එතන. ඒකයි සඳහන් කළේ මාස 7කින් පිරිනිවන් පෑවේ නැත්නම් අවුරුදු 7කින් අනිවාර්යෙන් මෝනෙය වත සම්පූර්ණ කරන කෙනා පිරිනිවන් පානවා. එහෙමයි. මේ කාරණාව සුත්ත නිපාතේ නාලක සූත්‍රයේ මේ සඳහා අවශ්‍ය විස්තර පැහැදිලි කරනවා. සුත්ත නිපාතේ තමයි නාලක සූත්‍රයේ තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒකේ කාරණාත් අපි සිහිපත් කළා. එක ගහක් මුල එක දිනකට වඩා ඉන්නේ නැහැ. එක ගමකට එකවරකට වඩා පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. යම් ඉරියව්වකින් ඇතිවෙන ක්ලේශය ඒකත් හරි වටිනා කාරණාවක්. එහෙමයි. ඉඳගෙන ඉන්න වෙලාවට ක්ලේශයක් ඇති වුණොත් එතකොට මම ඉඳගෙන ඉන්නේ කොහොමද? ඒ වෙලාවට මගේ අත් දෙක තියෙන්නේ කොහොමද? කකුල් දෙක තියාගෙන ඉන්නේ කොහොමද? ඇස් දෙක හැරිලා තියෙන්නේ කොහාටද? මේ ඉරියව්ව හරියටම අවබෝධ කරනවා. මේ ක්ලේශය ඇති උනේ අතපය මෙහෙම තියෙනකොට, මෙහෙම ඉඳගෙන ඉන්නකොට, මෙහෙ බලාගෙන ඉන්නකොට. සඳහන් කරනවා ඒ ක්ලේශයේ ප්‍රහීන වෙනතුරු ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසාත් මේක රූක්ෂයි. ඒ ඉරියව්වෙම ඉඳලා තමයි ඒ ඉරියව්වෙන් ඇතිවෙච්ච ක්ලේශය ඒ ඉරියව්වෙම ප්‍රහීනය කරනවා. අර අපි කියන්නේ ලින්දට වැටිච්ච මිනිහා ලින් කටින්ම කොට එන්න ඕනේ කියලා. එහෙමයි. ඒ වගේ මේ ඉරියව්වෙන් නම් ක්ලේශය ඇති වුණොත් ඒ ඉරියව්වෙම ක්ලේශේ ප්‍රහීන වෙනකම්ම ඉන්නවා. එහෙමයි. සමහරලාට දවසක් දෙකක් තුනක් පවා ආහාර පවා නැතුව ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා රූක්ෂයි වත. ඊළඟට සඳහන් කරනවා මෝනෙය නම් ප්‍රඥාවෙන් සමන්විත නිසා මුනි කියලා සඳහන් කරනවා. මෝනෙය කියලා කියන්නේ ප්‍රඥාවෙන් සමන්විතයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රඥාවෙන් සමන්විත කෙනාට කියනවා මුනි කියලා. එතකොට ප්‍රඥාවෙන් අග්‍ර වෙච්ච නිසා භාග්‍යතුන් වහන්සේට මුනි කියලා සඳහන් කරනවා. එහෙමයි. ඊළඟට සඳහන් කරනවා මේ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා මුනි කියන තැනට ආව නිසාත් භාග්‍යතුන් වහන්සේට මුනි කියලා කියනවා. ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා මුනි කියන තැනට ආපු නිසා එහෙම සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මෙතන ශාක්‍ය මුනි කියන වචනේ අපි එතකින් පැහැදිලි කිරීම නවත්තලා භගවා කියන වචනයට ගියොත් ශාක්‍ය මුනි භගවා. එතකොට භගවා කියලා සඳහන් කරන කාරණාව මෙතන සඳහන් කරනවා භගවා කාරණාවේ විශේෂ කරුණු රාශියක් තියෙනවා සාකච්ඡා කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් සඳහන් කරනවා අනිමා මහිමා පත්ති ගාතාවක් මෙතන සඳහන් කරන්නේ. අනිමා මහිමා පත්ති පාකම්මං ලගිමා තතා ඊසිතාච වසීතාච යත්ත කාම වසායිතා. එහෙමයි. මේ කාරණා ටිකේ තේරුම අපි කල්පනා කරුවොත් භාග්‍යතුන් වහන්සේගේ භාග්‍ය හතරක් පිළිබඳව සඳහන් කරනවා. එකක් ඊශ්වර භාග්‍ය. ඉතින් මෙතකොට මේ සඳහන් කරන්නේ ඊශ්වර භාග්‍ය ගැන. ඊශ්වර භාග්‍යයේ පළවෙනි එක තමයි අනිමා. ශරීරය ඊටාම කුඩා කරගන්න පුළුවන්. කොයිතරම් කුඩා කරන්න පුළුවන් වේද භාග්‍යතුන් වහන්සේට ශරීරය සඳහන් කරනවා අබෑටයක් ඇතුලේ අටපිරිකර සහිතව. ඒ කියන්නේ සියලුම පරිස්කාර වලින් භික්ෂුවකට අවශ්‍ය සියලු දේයින් සමන්විත වෙලා ඒක යටපිරිකර සහිතව කියන්නේ. එහෙමයි ස්වාමීන්. අබෑටයක් ඇතුලේ සතර ඉරියව්වෙම වැඩ ඉන්න පුළුවන් කියලා. අබෑටයක් ඇතුලේ නිදා ගන්නත් පුළුවන්. එහෙමයි. අබෑටයක් ඇතුලේ භාග්‍යතුන් වහන්සේට වාඩි වෙලා වැඩ ඉන්නත් පුළුවන්. ඇවිදින්නත් පුළුවන්. එහෙනම් ඉඳ ගන්නවා, හිටගෙන ඉන්නවා, සක්මන් කරනවා, සැතපෙනවා. මේ ක්‍රියා හතරම අබෑටයක් ඇතුලේ කරන්න පුළුවන් තරමට චූටි වෙන්නත් පුළුවන්. ඒ භාග්‍යවත් කියන ගුණය භගවා කියන ගුණය මේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භගවා කියන්නේ මේ කාරණා වලින් යුක්ත නිසා. එහෙමයි. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේට මීටත් වඩා චූටි වෙන්න පුළුවන්. නමුත් අබෑටයකට වඩා පුංචි දෙයක් කියලා අපිට පැහැදිලි කරන්න බෑනේ. එහෙමයි ඒ ස්වාමීන් හින්දා වහන්සේ. උදාහරණයකට අබෑටයක් ගත්ත වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා පුජ්‍යලියකුගේ ඇහි පියාටුවක් උඩ අටපිරිකරින් සමන්විතව භාග්‍යතුන් වහන්සේට මේ හතරාකාරයෙන්ම වැඩ ඉන්න පුළුවන් කියලා. අපේ ඇහි පියාටුවක් උඩ ඒ තරමට චූටි වෙන්න පුළුවන්. එතකොට මේ අනිමා කියන කාරණාවයි ඒ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මහිමා. මහිමා කියලා කියන්නේ කොච්චර විශාල වෙන්න පුළුවන්ද? ඒ කාරණාව සඳහන් කරනවා කැමැති පරිදි මේ කාරණාව කරන්න පුළුවන් කියලා. භාග්‍යතුන් වහන්සේ අදහස් කරන පරිදි මේ කාරණාව කරන්න පුළුවන්. මේ මහ පොළොවේ පාද දෙක තියලා හිස නේව සංඥා නා සංඥායතනෙ තියන්නත් පුළුවන්. ඒ කියන්නේ භවග්‍රේ දක්වා උස යන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මහ පොළොවේ හිටගෙන භවග්‍රේ දක්වා උස යනවා. ඒ තරමටම ශරීරය විශාල කරන්නත් භාග්‍යතුන් වහන්සේට පුළුවන්. අර එක රජගහනුවර හිටපු එක බමුණෙක් භාග්‍යතුන් වහන්සේගේ උස මහින්ද ආවා. පිණ්ඩපාතේ වඩිනකොට. උණ ගහක් තමයි අරන් ආවේ. උණ ගහ අරන් ඉන්නේ උස කොච්චරද කියලා බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එදා උණ ගහ ගෙනල්ලා මෙයා උණ ගහ තියලා බලනවා උණ ගහ උස මදි.
පහුවදා මෙයා ඒ වාගේ උණගස් දෙකක් ගැට ගහලා අරන් එනවා. එදත් භාග්‍යතුන් වහන්සේට මේ උණගහ තියලා බලන්න හදනකොට මේ උණගහ භාග්‍යතුන් වහන්සේගේ දන මඩල ගාවටවත් උස නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය මොකද්ද කරන්න හදන්නේ කියලා. ස්වාමීනි ඔබ වහන්සේගේ උස මැනගන්න හැදුවේ. ඒ වෙලාවේ සඳහන් කරනවා බ්‍රාහ්මණය සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පිරුවේ කාටවත් මගේ උස මයින්ද දෙන්න නෙමෙයි කියලා. එහෙමයි ස්වාමීන් මම වහන්සේ. කවදාවත් උස මයින්ද බැරි වුණා. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ශරීරය වෙනස් කරන්න පුළුවන්කම තිබුණා. අපේ ස්වාමීන් වහන්සේ ඔබට මහත් වූ කරුණාවෙන් මේ පැහැදිලි කර දෙන්නේ ඔබ විශේෂයෙන්ම දරුවන්ට මම මේ මතක් කරන්නේ වැඩිහිටියන් වූ ඔබටත් මතක ඇති. පාසලෙන් නික්ම යන්නට කලින් අපි මේ චත්තමානවක ගාථා සජ්ජායනා කළා. අර්ථයක් නොදැනවන්නට පුළුවන්. නමුත් අර්ථයක් සහිතව සජ්ජායනා කරන්නට පුළුවන් නම් අපේ ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ ඒ ගාථාවල අර්ථයන්. මේ අර්ථයන් පිළිබඳව දැනගන්නට ඔබේ ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. ඒ ශ්‍රද්ධාව වර්ධනය වෙනකොට ඔබේ ජීවිතේට මොනතරම් ආරක්ෂාවක් ඇති වෙනවද? අනාරක්ෂිත පරිසරයකට මුදා හරින ඔබේ දරුවෝ කොයිතරම් ආරක්ෂිත වෙනවද? අපේ ස්වාමීන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ සතු මහත් වූ ගුණයන් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවක් මේ චත්තමානවක ගාථාවල අන්තර්ගතයයි ඔබ වහන්සේ මේ පැහැදිලි කරන්නේ. අපි සාකච්ඡා කරමින් හිටියේ භගවා ගුණය පිළිබඳව. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි අනිමා මහිමා කියන කාරණා දෙක සාකච්ඡා කළා බොහොම කෙටියෙන්. මේ තථාගතයන් වහන්සේගේ අප්‍රමේය බවයි කියවෙන්නේ. මේ එතකොට මේ මහත්මිය සඳහන් කළා වගේ මේ ගාථාව කියනකොට මේ ගාථාව ඇතුලේ තියෙන අප්‍රමාණ බුදු ගුණ මේ එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පත්ති තුන්වෙනි කාරණාව පත්ති කියලා කියන්නේ දෙව්ලොවට බඹලොවට අන් සක්වලකට උවද භාග්‍යතුන් වහන්සේට ඊටාම වේගෙන් වඩින්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම සඳහන් කළේ මේ ඉස්සර ඒ ඉක්මන් කියන කාරණාව සඳහන් කරන්න දක්වන උපමාවක් තමයි ඊටා ශක්තිමත් පුරුෂයෙක් නමාපු අතක් දිගාරින්න කලින් දිගෑරපු අතක් නමන්න කලින් කියන කාරණාව. නමූ අතක් දිගාරින්න කලින් දිගෑරිය අතක් නමන්න කලින් භාග්‍යතුන් වහන්සේට දෙව්ලොව වඩින්නත් පුළුවන්. මනුස්ස ලෝකේ ඉඳලා දෙව්ලොව යන්න මේ අතක් දිගාරිනකොට උන්වහන්සේ වැඩලත් ඉවරයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ තරම් වේගවත්. බඹලොව වඩින්නත් පුළුවන්. එහෙමයි. මේ සක්වලෙන් එළියට වඩින්නත් පුළුවන්. සක්වල කියලා කියන්නේ ලෝක 31ක්. එහෙමයි. ඒ සක්වලෙන් එළියට වඩින්නත් පුළුවන් අර තරම් වේගෙන්. ඒ කාරණාවට තමයි පත්ති කියලා සඳහන් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට පාකම්ම නානා රූප භාග්‍යතුන් වහන්සේට මවා පාන්න පුළුවන්. එහෙමයි. පාකම්ම කියලා කියන්නේ ඒකයි. සමහර වෙලාවට ගින්දර, සමහර වෙලාවට දිය වතුර, සමහර වෙලාවට සුළං ප්‍රමාණයකින් තොරව නැත්නම් පමාවකින් තොරමත් පුළුවන්. මේ ගින්දර ඕන කියලා කල්පනා කරලා එහි පිල්ලමක් ගහන්න කලින් ගින්දර මවන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ බුදු කෙනෙක් සතු අසීමිත ශක්තිය නේද ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ? අසීමිත ශක්තිය. එහෙමයි. බුදු කෙනෙකුගේ අප්‍රමේය බව. එහෙනම් පමාවක් නැහැ. මේ ගින්දර කියන මනසට එනකොටම ගින්දර මවනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වතුර කියන මනසට එනකොටම වතුර මැවෙනවා. සුළං කියලා හිතෙනකොටම ඒ වෙලාවේ සුළං. ඒ තරම්ම වේගවත් ඒ පමාවකින් තොරයි කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා යමක මහා ප්‍රාතිහාර්ය මේ මෙහි ප්‍රතිඵලයක් හැටියට තමයි දක්වන්න පුළුවන්. ඒ අතිශ්‍රේෂ්ඨ ප්‍රතිහාර්ය දක්වන්නේ මේ හැකියාවන් නිසා. ඊළඟට ලගිමා කියලා සඳහන් කරන්නේ සිත අනුව සැහැල්ලු කළ කය. සිත යම්සේ සැහැල්ලුද අපිට සිත පේන්නෙත් නැහැ, අපිට සිත අල්ලන්නත් බෑ. එහෙමයි. ඒ තරම්ම සිත සැහැල්ලු වස්තුවක්. එහෙනම් සඳහන් කරනවා සිත අනුව සැහැල්ලු කළ කය පොළොවේ මෙන්ම අහසේද ගමන් කළ හැකියි කියලා. ඒ කියන්නේ හිත ගමන් කරනවාද? අපි දැන් මේ කතා කරන මොහොතේ ඇමරිකාව මතක් වුණොත් අපේ හිත ඇමරිකාවේ. එහෙනම් මේ හිත කොයිතරම් වේගෙන් ගමන් කළාද? භාග්‍යතුන් වහන්සේට ඒ වේගෙන් ගමන් කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. සිත සහ සිත අනුව සැහැල්ලු කරලා ගමන් කරන්න පුළුවන්. සිත සැහැල්ලුයි කොයිතරම්ද? සිත කොයිතරම් වේගවත්ද? භාග්‍යතුන් වහන්සේට ඒ තරම් වේගවත්. ඒ කාරණාව එතන සඳහන් කරනවා ලගිමා. ඊළඟට ඊසිතා තම සිත තම වසඟේ කෙසේද මුළු ලෝකයත් එසේම පාලනය කරන්න පුළුවන්. තමන්ගේ හිත තමන් වහන්සේට කොයිතරම් වසඟ කරගෙනද තියෙන්නේ? පාලනය කරලාද තියෙන්නේ? සිත පාලනය කරපු අය අතර භාග්‍යතුන් වහන්සේ උත්තරීතරයි. එහෙමයි ස්වාමීන්. මුළු තමන්ගේ හිතම තමන් වහන්සේට පාලනය වෙලයි තියෙන්නේ. ඒ වාගේ මුළු විශ්ව ධාතුවම භාග්‍යතුන් වහන්සේට පාලනය කරන්න පුළුවන්. එක මොහොතින් එක තැන ඉඳලා. ඒ තරම් ශක්තියක් භාග්‍යතුන් වහන්සේ සතුයි. සූර්යයා පායන එක නවත්තන්නත් පුළුවන්. චන්ද්‍රයා නැගෙන එක නවත්තන්නත් පුළුවන්. රෑ දවල් ඇති වෙන එක නවත්තන්නත් පුළුවන්. ඒ තරම් ආශ්චර්යමත් ශක්තියකින් භාග්‍යතුන් වහන්සේ යුක්තයි. ඒ කාරණාවයි මෙතන ඊසිතා කියලා සඳහන් කළේ. ඊළඟට වසීතා ඊතා ශීඝ්‍රයෙන් ධානයන්ට සමවදින්නත් පුළුවන්, නැගිටින්නත් පුළුවන්. එහෙමයි. සාව වේගෙන් ධානයට සමවදින්න නැගිටින්න පුළුවන්කම තියෙනවා.
සමහර රහතන් වහන්සේලාට ධ්‍යානයට සමවදින්න පුළුවන්. සම වැඩිච්ච ගමන් අවදි වෙන්න බෑ. අවදිවීම පිළිබඳව ටිකක් වෙලා යනවා. උදාහරණයක් සඳහන් කළොත් අපි නිදාගෙන ඉන්න හොඳට නිින්ද ගිහිල්ලා. එහෙමයි. අපිට නැගිට්ට ගමන් දුවන්න කිව්වොත් දුවන්න බෑ. ඇහැරිච්ච ගමන් දුවන්න බෑ අපිට. අන් ඒ වගේ තමයි ධානයට සමවදින්න පුළුවන්. අවදි වෙන්න බෑ. ඇතම් රහතන් වහන්සේලාට පුළුවන්. ඒ සියලු දෙනාටම වඩා භාග්‍යතුන් වහන්සේට පුළුවන්. අන් ඒ නිසා ධානයට සමවදින්නත් පුළුවන්, අවදි වෙන්නත් පුළුවන් කියන එක තමයි වසීතා කියලා කියන්නේ. සත්ත කාමාව සායිතා. සත්ත කාමාව සායිතා කියලා කියන්නේ යම් 이르දියක් පාලා ලෝකයේ Taman කැමති කාලයක් තම වසඟේ පවත්වන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේට 이르දියක් පාලා ලෝකයට අඳුරක් මවලා ඒ අඳුර භාග්‍යතුන් වහන්සේ කැමති කාලයක් තියන්න පුළුවන්. ඉර පායනවා, ඉර බහිනවා, ඉර පෑවුවා කියලා ලෝකෙට එළිය වැටෙන්නේ නැහැ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ කැමති කොච්චර කාලයක් අඳුරේ තියන්නද ඒ තාක්කල් ලෝකේ අඳුරේ. භාග්‍යතුන් වහන්සේ කැමති කොච්චර කාලයක් ආලෝකයේ තියන්නද ඉර බැස්ස කියලා ලෝකෙට අඳුර එන්නේ නැහැ. එහෙනම් ඒ වාගේ 이르දියක් පාලා Taman කැමති තාක් කාලයක් ලෝකේ Tamanට අවනත කරලා තියන්න පුළුවන්කමකුත් තියෙන නිසා සත්ත කාමාව සායිතා කියලා සඳහන් කරනවා. මේ බුදුමුවින් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සතු අසීමිත ශක්තියමයි නේද ස්වාමීන් වහන්සේ? ඒසෙමයි. එහෙමයි. ඊළඟට අපි කතා කරේ ඊශ්වර භාග්‍ය ගැන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ධර්ම භාග්‍ය. ධර්ම භාග්‍ය කියලා සඳහන් කරන්නේ ලෞකික අභිඥා, ලෝකෝත්තර අභිඥා. මේ අරහත්ත්වයේද අසාධාරණ ඥාන මේ සියල්ලම සඳහන් කරන්න ඕනේ. මොකද මේ ධර්ම භාග්‍ය ලෞකික අභිඥා භාග්‍යතුන් වහන්සේ තියෙන අභිඥා. ඊළඟට ලෝකෝත්තරතාවය, අරහත්ත්වය, අසාධාරණ ඥාන මේ කරුණ තමයි මේ ධර්ම භාග්‍ය කියලා සඳහන් කරන්නේ. ස්වාමීන් වහන්සේ අසාධාරණ ඥානය යනුවෙන් එතනදී භාග්‍යතුන් වහන්සේට විතරක් සාධාරණයි, අන් සියලු දෙනාට අසාධාරණයි. ඒ කියන්නේ අන් අයට ඒ ඥාන පහළ වෙන්නේ නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේට විතරයි ඒ ඥාන පහළ වෙන්නේ. තෙසැත්තෑ ඥාන පැහැදිලි කරනකොට මේ ඥාන පිළිබඳව පැහැදිලි කරන අසාධාරණ ඥාන 6ක් තියෙනවා භාග්‍යතුන් වහන්සේට. එහෙමයි ස්වාමීන් වහන්සේ. කිසිම රහතන් වහන්සේ නමකට ඇති වෙන්නේ නැහැ ඒ ඥානය. ස්වාමීන් වහන්සේ මේ ඥානයන්ට පුද පූජා පැවැත්වීම හරහා ඕනම කෙනෙකුට ශාන්තිය රැකවරණය ලබන්න පුළුවන්ද දැන්? ඒ සඳහා සුදුසු මනසක්, සුදුසු පැවැත්මක් කෙනෙක් තුළ තියෙන්නට අවශ්‍යයි නේද ස්වාමීන් වහන්සේ? ඔව්, අපිට එහෙම පැවැත්මක් හදාගෙන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේගේ ඥානයන්ට වන්දනා කරන්න පුළුවන්. එහෙමයි. ඉස්සර ලැබුණ ඕන මහත්තයා මේ දරුවන්ට වටින තැනක්. එහෙමයි. මේ කාරණාව දරුවන්ට හරියට වටිනවා. හොඳමයි. භාග්‍යතුන් වහන්සේගේ ඥානයන්ට ස්තුති කිරීම. ඥානයන්ට ස්තුති කරනවා කියලා කියන්නේ ඥානයන් සජ්ජායනා කර කර වන්දනා කිරීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. දරුවන්ගේ ඥානෙ දියුණු වෙන්න ඒක ඉතාම ඖෂධයක් වගේ. ඒක ඉතා ප්‍රත්‍යක්ෂම දෙයක්. මේ ජීවිතෙන් අත්දකපු දෙයක් ඒක. ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේ අපි පැහැදිලි කර දෙන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. මොකද අපි මේ සංසාරයේ සැරිසරන සත්වෝ හැටියට ඊළඟ මොහොතේ වෙන දේ අපිට පේන්නේ. අපි හැමෝම හරි අසරණයි. ඉතින් අපි කාට ඊර්ෂ්‍යා සහගතව කටයුතු කළත්, ද්වේෂ සහගතව කටයුතු කළත් අපි අසරණයි කියන එක තමයි කියන්නට වන්නේ. අපේ ස්වාමීන් වහන්සේගෙන් මා අවසාන වශයෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීමට උත්සාහ කරන්නේ දරුවන්ට ඉතාමත් වැදගත් අවස්ථාවක් ගැන අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. අපේ ස්වාමීන් වහන්සේ කුමක්ද කළ යුත්තේ කියන කාරණයක් අපි පැහැදිලි කරමින් අද පුළුවන් ප්‍රමාණයක් අපි අර ගාථා රත්නයන් පිළිබඳව පැහැදිලි කරමු. ඔව්, අපි සාකච්ඡා කරමින් හිටියේ මේ භගවා කියන ගුණය තුළ මේ භාග්‍යතුන් වහන්සේගේ භගවා කියන ගුණය තුළ භාග්‍යයන් 4ක් තියෙනවා කියලා අපි සඳහන් කළා. එහෙමයි ස්වාමීන් ඒකෙන් පළවෙනි භාග්‍ය අපි සාකච්ඡා කළා ඊශ්වර භාග්‍ය කියලා. එහෙමයි. දෙවෙනි භාග්‍ය තමයි මේ ධර්ම භාග්‍ය. එහෙමයි. ඒ කාරණාවයි අපි මේ සඳහන් කරමින් හිටියේ. එතනදී තමයි මේ ඥාන පිළිබඳව කාරණාවට ලැබිලා ඥානය කොයිතරම් ඥාන වන්දනාව, ඥානයට ගරු බුහුමන් කිරීම, භාග්‍යතුන් වහන්සේගේ ඥානයට ස්තුති කිරීම කොයිතරම් වටිනවද කියන ප්‍රශ්නේ නැගුණේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය අචින්තනීයයි. අවබෝධ ඥානෙ අචින්තනීයයි. එහෙමයි. මම ඒකට උදාහරණයක් සඳහන් කළොත් මෙහෙම භාග්‍යතුන් වහන්සේම දේශනා කරන උදාහරණයක් මේ සක්වලක් කියන්නේ මම මුලින් සඳහන් කළා ලෝක 31ක් කියලා. එහෙමයි. එතන තියෙනවා රූපී අරූපී බ්‍රහ්ම ලෝක 20ක්, දිව්‍ය ලෝක 6ක්, එහෙමයි. අපායවල 4ක්, මනුස්ස ලෝක 1ක්. මේ ටික සක්වලක් බවට පත් වෙනවා. මේ සක්වලට පායන්නේ එක ඉරයි, එක හඳයි. එතකොට මේ සක්වලට අබ පිරෙව්වොත් යටින් අවීචියේ ඉඳලා උඩින් භවග්‍රය දක්වා, ඒ කියන්නේ නේව සංඥා නා සංඥා ආයතන දක්වා උඩින් භවග්‍රය දක්වා සම්පූර්ණයෙන් මේ සක්වලටම අබ පුරවනවා. අබ පුරවලා යම් කෙනෙක් සක්වලෙන් එළියට යනවා. එළියට ගිහිල්ලා මේ සක්වලේ තියෙන අබ අරගෙන නැගෙනහිර පැත්තට ගමන් කරනවා කියලා උදාහරණයක් ගත්තොත්
එයා නැගෙනහිර පැත්තට යනවා හම්බෙන හැම සක්වලකටම එක අබෑටයක් දානවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නැගෙනහිර පැත්තටමයි යන්නේ එක සක්වලකට එක අබෑටයයි දාන්නේ. එතකොට මේ සක්වලේ යටින් අවීචයේ පටන් උඩින් බවාග්‍රය දක්වා සක්වල පුරාම පුරවලා තියෙන අබ එක ඇටයක්වත් නැතුව අරගෙන නැගෙනහිර පැත්තට යනකම් තියෙන සියලු සක්වල වලට දැම්මා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් නැගෙනහිර පැත්තේ තියෙන සක්වලවල් ඉවර නැහැ. මේ කතා කරන්නේ නැගෙනහිරට යනකොට තියෙන සක්වලවල්නේ. එහෙමයි. එතකොට ඉතුරු තුන් දිශාවට තව කොච්චර ඇද්ද? තව නැගෙනහිරත් ඉවර නැහැනේ. එහෙමයි. එතකොට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ඥාන ශක්තිය. නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ මේ දිබ්බ චක්කුව මේකෙන් දකින්න පුළුවන් ප්‍රමාණය සක්වලක තියෙන අබ ඉවර වුණා අනිත් සක්වලවල් ඉවර වුණේ නැහැ. නමුත් තව තුන් දිශාවක් එහෙම්මමයි. මේ කොයිතරම් සක්වලවල් මේ සිව් දිශාවෙම තියෙනවද? ඒ හැම සක්වලකටම භාග්‍යවතුන් වහන්සේගේ මේ කසීන මණ්ඩලයේ ආලෝකය වැටෙනවා කියලා. එතකොට අපි කොහොමද ඒකේ සීමාව හොයන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හැම සක්වලක්ම භාග්‍යවතුන් වහන්සේගේ S2 ඉස්සරහ පිට තියෙනවා වගේ පේනවා. ඒ සියලුම සක්වලවල්. මේ කාරණාව හිතන්න අපේ මනස ඉඩ නැහැ. අපිට හිතන්න බෑ මේ කාරණාව. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ දැකීමේ හැකියාව, ඥාන ශක්තිය සියලු දෙනාට වඩා උතුම්, හැමෝටම අසාධාරණයි කිය එකයි. වෙන කාටවත් මේවා දකින්න පුළුවන් කමක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බෝසතාණන් වහන්සේට බෝධි මූලයට වඩින වෙලාවේ දිබ්බ චක්කු තිබුණා. බෝධි මූලයට වඩිනකොට තිබුණා. පුබ්බේ නිවාසානුස්සති තිබුණා. නැතුව මෙතෙන්ට වැඩිය නෙමෙයි. එහෙමයි. දිබ්බ සෝත දිබ්බ චක්කු මේවා තිබුණා. සිද්ධාර්ථ කුමාරයාට අභිඥා තිබුණා. සිද්ධාර්ථ කුමාරයාට නෙමෙයි මහා කල්ප අසංඛ්‍ය 4,00,000කට කලින් දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ නියත විවරණ ලබන කොටත් මේ අභිඥා තිබුණානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මෙතෙන්ට එනකොටත් තිබුණා බෝධි මූලයට වැඩම කළේ නිකන් තවත් එක පුද්ගලයෙක් නෙමෙයි. බෝධි මූලයට වැඩම කළේ ඥාන සාගරයක්. අචල වූ පල්ලංකය මතදී සිද්ධ වුණේ ඒ සාගරයට තවත් මහා ඥාන කන්දරාවක් ගලාගෙන එමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතෙන්ට ඇවිල්ලා තිබ්බ ඥානේ අර පිපෙනවා වාගේ වැඩි වෙච්ච එකයි උනේ. එහෙනම් එතනදී තමයි මේ තරම් ප්‍රමාණයක් දකින්න හැකියාව ඇති උනේ. ආන් ඒ ඥාන පිළිබඳව විස්තර කිරීම, ඒ හැකියාවන් මේ අසාධාරණ ඥානවල, මේ තේසැත්තෑ ඥානවල භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ ඥාන ශක්තියින් පිළිබඳව කියවෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. යම් කෙනෙක් මේ ඥාන එකකට හරි බොහොම ශ්‍රද්ධාවෙන් වන්දනා කරනවා නම් ආන් ඒ පුද්ගලයාගේ ඥානයත් දියුණු වෙන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමයෙන් කරගෙන යනකොට. ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න දැන් කෙනෙක් උත්සාහ කරනවා වන්නට පුළුවන් මේ ඥානයන් පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන වන්දනා කරන්න ශ්‍රද්ධාවෙන් දකින්න උත්සාහ කරන කෙනෙකුට ස්වාමීන් වහන්සේ කොහොමද මේ තොරතුරු ලබා ගන්නේ ස්වාමීන් වහන්සේ අපි මේ පිළිබඳව යමක් මතක් කළොත්? මේ පිළිබඳ තොරතුරු අපේ ධර්මයේ තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ඥානයන්ට වන්දනාමාන කරන්න ඕන එක එක වන්දනා වැකි වන්දනා ක්‍රම සකස් වෙලක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කරුණු අධ්‍යයනය කරලා ඒ දේවල් හොයාගන්න පුළුවන්. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ ඥානයට වන්දනා කරන්න. විශේෂයෙන් මේ පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙන පොතක් සිහිපත් කෙරුවොත් දරුවන්ට අනුකම්පාවෙන් හොඳයි. රේරුකාණේ මහානායක හාමුදුරුවෝ ලියන පොතක් තියෙනවා පුණ්‍යෝපදේශය කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ පුණ්‍යෝපදේශය කියන පොතේ විශේෂ වන්දනා ක්‍රම කියලා වන්දනා ක්‍රම කීපයක් පැහැදිලි කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ වන්දනා ක්‍රම වල ලියලා තියෙනවා මේ වන්දනාව මේ විදිහට කළොත් මේ දේවල් ලැබෙනවා කියලා. නමුත් අපේ හිත ගමන් කළොත් මම මේ වඳින්නේ මේ දේවල් ලබන්න කියලා අපි ආත්මార్థකාමී වෙනවා. ඒ හැඟීමට යන්නේ නැතුව මම මේ වඳින්නේ භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තියටයි. එහෙමයි. මම මේ වන්දනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ අචල වූ ගුණ කදම්බයටයි. ආන් ඒ හැඟීමෙන් යුක්තව ගෞරවයෙන් වන්දනා කළොත් ඒ වන්දනාව ක්‍රමක්‍රමයෙන් කරගෙන යන පුජ්‍යලයට දවසට වැඩි වාර ගාණක් භාවිතා කරන්න ප්‍රතිඵල ඉක්මන. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම කරගෙන ගියොත් බොහෝ ප්‍රයෝජන අපිට ලැබෙනවා. ශ්‍රද්ධාවත් වැඩෙනවා, කුසලයත් වැඩෙනවා, ඥානයත් වැඩෙනවා. ඒ හැම එකක්ම සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ හැම කාරණාවකටම ශ්‍රද්ධාව අවශ්‍යයි. මගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ඒක නොකළ යුතුයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ගෞරවයෙන් පමණක් ඒක කරගත යුතුයි. එහෙමයි. ඒ ඥානයන්ට වන්දනා කෙරුවොත් ඥානෙ දියුණු වෙනවා කියන කාරණාව ප්‍රත්‍යක්ෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් කරුණක්. එහෙමයි සර්. මොකද එහෙම වන්දනා කරලා බොහොම ජයග්‍රහණය කරපු ශිෂ්‍යයන් පිළිබඳව මම දන්නවා. පෞද්ගලිකව දන්නවා. එහෙමයි. ඒ හින්දා ඒ කාරණාව එහෙමම සඳහන් කරන්න පුළුවන්. හොඳයි. අපි සාකච්ඡා කරමින් හිටියේ චත්තමානවක ගාථාවල පළවෙනි ගාථාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි එහි මේ වෙනකන් සාකච්ඡාවට භාජනය කරගත්තෙත් දෙවැනි පදේ භගවා කියන ගුණේ ගාවට එනකන් විතරයි. එහෙමයි ස්වාමීන් මේ ගාථාව තුළම අපිට තව බොහෝ කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. මේ වෙලාවේ අපි බොහොම කෙටියෙන් සඳහන් කළොත්
යම් කෙනෙක් වුවමනාවෙන් මේ කාරණාව සවන් දීගෙන හිටියනම් මේ වැඩසටහනට ඒ පුජ්‍යලයා මං හිතනවා තේරුම් ගනී කියලා මේ සම්මා සම්බුද්ධ කියන උත්තම රතනය යම් කෙනෙක් සරණ ගියොත් ඒ පුජ්‍යලයාගේ ජීවිතේ කොයිතරම් ආරක්ෂාකාරී වෙනවද කියලා. චත්තමානෝක දන්නේම නැතුව මගදී මරණයටපත් වුණා. අපිත් අද රැකියාවට යනකොට පාසලට යනකොට වෙනත් කටයුත්තකට යනකොට හදිසියේ වාහනයකට යට වෙලා මැරෙන්නත් පුළුවන්. කාගේ හරි වෙඩි ප්‍රහාරයකට ලක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි කරදරයකට පත් වෙලා මරණයටපත් වෙන්නත් පුළුවන්. මේ කොයි අවස්ථාවෙත් මට කොච්චර ආරක්ෂාවක් තියෙනවද කියලා හිතෙනවා හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු බෞද්ධයෙකුට. කොතන මැරුණත් කමක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මොකද තමන් දුගතියක යන්නේ නැහැ කියන පූර්ණ විශ්වාසයක් ඒ පුජ්‍යලයා ළඟ තියෙනවා. එහෙමයි. මොකද මං ශ්‍රේෂ්ඨ බුද්ධ ශ්‍රාවකෙක්. මං ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක්. ඒ නිසා මං කොතන මැරුණත් කවද මැරුණත් මට කමක් නැහැ. මරණය කොතන වෙයිද කියලා අපි දන්නෙත් නැහැ. අපි කොච්චර ආරක්ෂා වෙන්න හැදුවත් අපි දන්නේ ආරක්ෂාව කොච්චර දුරට අපි ගාව තියෙනවද කියලා. ඒ නිසා අවසාන වශයෙන් සඳහන් කරනවා නම් කාරණාවක් නැවත සිහිපත් කරන්න තියෙන මේ ශ්‍රේෂ්ඨ රටේ ඉපදිච්ච අය ගොඩක් පින් කරපු අය. හොඳයි. බෞද්ධ කියන පරිසරයක ඉපදිච්ච අය මේ රටේ ඉපදිච්ච අන් සියලු දෙනාටමත් වඩා පින් කරපු අය. මොකද සම්මා දිට්ඨියකට එන්න පුළුවන් අය. එහෙමයි. හැබැයි සම්මා දිට්ඨියකට එන්න පුළුවන් තැනක ඉඳගෙන සම්මා දිට්ඨියට නොපැමිණ මිත්‍යා දෘෂ්ටිකයෙක් හැටියට මැරලා යනවා නම් ඒක තමන් ලබාගත්ත තමන්ගේ මනුස්ස ජීවිතයට තමන් විසින් සාධාරණයක් ඉෂ්ට කරලා නැති බවයි ඒකෙන් පේන්නේ. ඒ නිසා ලැබුණ අවස්ථාව මනුෂ්‍යත්වයේ කියන එක අති දුර්ලභ කාරණාවක්. එහෙනම් ලැබිලා තියෙනවා ඒ ශ්‍රේෂ්ඨ ජීවිතය. මේ වෙනකොට බොහෝ කල් එහි ගෙවිලා ගිහිල්ලා ඇති. තව ටිකක් වෙන්න පුළුවන් පවතින්නේ. නමුත් ඒක ටිකක් කියන්නේ කොතනද කියලා කියන්න බෑ. ඒ නිසා වහ ප්‍රමාදයක් නැහැ කියන කාරණාව චත්තමානෝකගෙන්ම අපිට පේනවා. ඊට කෙටි කාලයයි භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා. නිසා හරියටම ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ සරණ ගියොත් ඒ පුජ්‍යලයාට ශ්‍රේෂ්ඨ ආරක්ෂාවක් තියෙනවා. ඒ ආරක්ෂාව හදාගෙන ජීවිතයට බය නැතුව මරණයට බය නැතුව දවසක මේ ජීවිතෙන් සමුගන්න යම් කෙනෙකුට පුළුවන් වුණොත් ඔහු තමන්ගේ ලබාගත් මනුස්ස ජීවිතයට සාධාරණයක් කරපු කෙනෙක් බවට පත් වෙනවා. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඊටමත් ශ්‍රේෂ්ඨයි ස්වාමීන් වහන්සේ. ගම්බීර ධර්මයක් ඔබ වහන්සේ මේ ආකාරයට පැහැදිලි කරා. මේ ධර්මය අසා සිත නිවාගත් බොහෝ දෙනාට සත්‍ය වැටහේවා සනසීමම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට තුනුරුවනේ ආශිර්වාදයෙන් තුනුරුවනේ ශක්තියෙන් ආරක්ෂාව ලැබේවා, ජීවිතය ආරක්ෂා වේවා, නිරෝගී සම්පන්නිය ලැබේවා, අවසන් අරමුණ වහවහ සාක්ෂාත් වේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.